හරි අයිබෝවන් ආයුෂ බොහෝ වේවා. හරි අද කතා කරන්න හදන්නේ සංප්‍රයුක්ත විවරණ. හොඳට මතක තියාගන්න ඔබ දැන් ඉන්නේ ඔබගේ විෂය ඇතුළේ තියෙන බොහෝ කාරණා ඉගෙනගෙන ඔබ විෂයෙන් සන්නද්ධයි, දැනුමෙන් සන්නද්ධයි, විශිෂ්ටයි. බොහෝ අය ඉබිගමනින් යද්දී ඔබ ඊටාත්ම වේගයෙන් මේ විෂය පුරාවට තියෙන බොහෝ කාරණා සියල්ලක්ම බොහොම ලස්සනට ඉගෙනගෙන තිනවා. ඇත්ත කතන්දරේ මේ ව්‍යුහාබන්ධන කියන කොටසෙන් සම්පූර්ණයෙන්ම ඉන්ස්ට්‍රක්චර් එකක් වෙනවනේ මේ පරමාණු ව්‍යුහ සහ ව්‍යුහාබන්ධන කියන කොටසෙන්. ඒතකොට දැන් ඒක ඔයාට සම්පූර්ණයෙන්ම තව කොටස් කීපයක් තියෙනවා. ඒ කොටස් කීප ඉවර කරායින් පස්සේ සාකච්ඡා කරලා ඉවර කරායින් පස්සේ ඒ වැඩේ කරන්න පුළුවන්. මේ කතා කරන්න හදන්නේ මැයි මාසේ ඔයාලට හම්බෙච්ච මේ මැයි මාසේ හම්බුණා වීඩියෝ 8 කියන එක. මේ වීඩියෝ 8 කියන කාරණා. ගිය මාසේ ඉවර කරේ වීඩියෝ 7 වලින්. දැන් පටන් ගන්න වීඩියෝ 8 කියන ඒ වීඩියෝ එකට අදාළ සාකච්ඡාව තමයි පටන් ගන්න හදන්නේ. හොඳ ශක්තිමත් වහගෙන ඉන්න ඕනි. ඔබ එතෙක් ශක්තිමත් වන්න ඕනි. හොඳට මතක තියාගන්න. ඔබ මේ වෙලාවේදී ඔබට තියෙනා වූ ගැටලු මොනවද වුණත් ඒ යන්ත්‍රය වගේ තියාගන්න ඕනි. මොකද්ද මේ මන්ත්‍රයේ මතුර මොකද ඔළුවටම කෙමිස්ට්‍රි හොඳට මතක තබා ගන්න. මන්ත්‍රය වගේ මතුර පල්ල කොල්ලනේ, මන්ත්‍රය වගේ මතුර පල්ල කෙල්ලනේ. ඒ යන්ත්‍රය තියාගන්න ඕනි ඔළුවටම කෙමිස්ට්‍රි. එතෙක් ඒ මොහොතට ශක්තිමත් වෙන්න ඕනි. මොකද්ද මේ සංප්‍රයුක්ත ව්‍යුහ කියන්නේ? මොකද්ද මේ දේවල් කියන්නේ කියන එක මතක් කරගන්න කලින් මූලික දේවල් ටික මම එදා මතක් කරපු දේවල් ටික මතක් කරගෙන ඉන්නම්. හොඳට මතක තියාගන්න. දැන් ඔබ මගෙත් එක්ක සාකච්ඡාවේ ඉන්න. දැන් ඔබ මගෙත් එක්ක සාකච්ඡාවේ ඉන්න. කොහෙවත් හිත යොමන්න යන්න එපා. ඔබ ඔබේ ෆෝන් එක අරගෙන යන්න. පෝස්ට්පෝන් කරන්න යන්න එපා. මම ලියා ගන්න කියන දේවල් බොහොම ලස්සන සංක්ෂිප්තව ඔයා මේ ලස්සන නෝට් එක හදා ගන්න පුළුවන්. මම කියන අවශ්‍ය කාරණා සියල්ලම ඔබට නෝට් කරගන්න පුළුවන්. ඔබ කල යුත්තේ වීඩියෝ එක දිගට බලාගෙන යන්න. මම නෝට් කරගන්න කියන දේවල් ඔබට වැදගත් කියන හිතන දේවල් ඔයා ටයිම් ඩියුරේෂන් එක ලියා ගන්න. වීඩියෝ ආපස්සට ඇදලා සම්පූර්ණයෙන් බලලා ඉවරලා වීඩියෝ ආපස්සට ඇදලා ලියා ගන්න ඕනේ. දැන් ඔබ සාකච්ඡාවේ ඉන්න. ඔබ මගෙත් එක්ක සාකච්ඡාවේ ඉන්න. ඔන්න දැන් ඔයා මගෙත් එක්ක රෙඩි වෙලා ඉන්නේ. ඔන්න මම කතා කරන්න පටන් ගන්නවා. ඔබත් ප්‍රශ්නට උත්තර දෙන්න ඕනි. දැන් පටන් ගන්න හදාන්නේ වැඩි. හරි. දැන් කොහේදී හරි කවුරු හරි රසායනික බන්ධන අඳින්න කිව්වොත් එහෙම නැත්නම් ලොවිස් ව්‍යුහය අඳින්න කිව්වොත් ඔයාට දිනවා යන්ත්‍රණයක්. ඔයාට දුන්න යන්ත්‍රණයක් මන්ත්‍රය වගේ මතරපල්ල කොල්ලනේ. යන්ත්‍රණේ මධ්‍ය පරමාණු තෝරන්න. මධ්‍ය පරමාණු තෝරලා බන්ධන ටික ඇඳගන්න. බන්ධන ටික ඇඳලා අෂ්ටකය සම්පූර්ණ කට්ටියගේ අෂ්ටකය බලන්න. කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ක්ලෝරින් කියන එක අෂ්ටකය සම්පූර්ණ අෂ්ටකය බලන්න. කාණ්ඩාංකයට සමාන ඉලෙක්ට්‍රෝන ගානක් තියෙනවද බලන්න. එහෙම නැත්නම් වැඩි වුණොත් ඍණ දෙන්න. එකක්ම වැඩි වෙනවා කියන්නේ ඉලෙක්ට්‍රෝනයක් වැඩි වෙනවා. ඉලෙක්ට්‍රෝනයක් වැඩි වෙනවා කියන්නේ ඍණ ආරෝපණයක් වැඩි වෙනවා. ඒක නිසා ඍණ ආරෝපණය හම්බ වෙනවා. නැත්නම් ඍණ ගතියක් හම්බ වෙනවා. එකක් අඩු වෙනවා කියන්නම ධන ගතියක් හම්බ වෙනවා. හොඳට මතක තබා ගන්න. අයනික ස්ථායීතාවය, අණුවක ස්ථායීතාවය මම බොහොම වඩාත් ඉතාමත්ම හොඳින් උවමනාවෙන් කියලා දීපු පාඩුවක්. අණුවක් වෙන්න පුළුවන්, අයනයක් වෙන්න පුළුවන්. කොහොමද අණුවක් වෙන්නේ, කොහොමද අයනයක් වෙන්නේ කියලා කෙටියෙන් සැකවින් මතක් කරොත් මෙන්න මෙහෙමයි. හරිද? අණුවක් කියන්නේ සමස්ත ආරෝපණයේ බිඳුවක් වෙන කෙනෙක්. සමස්ත ආරෝපණයේ බිඳුව. සමස්ත ආරෝපණය. සමස්ත කියන්නේ විද්‍යාඥයන්ගේ භාෂාවෙන් වුණාට අපේ භාෂාවෙන් කියන්නේ මුළු ආරෝපණයේ බිඳුවක් වුණොත් ඒ කියන්නේ මුළු ආරෝපණයේ බිඳුවක් කියන්නේ මුළු අණුවම සැලකුවයින් පස්සේනේ. මුළු අණුවම සැලකුවයින් පස්සේ ඒ අණුවේ තියෙන ධන ගානයි ඍණ ගානයි මොකක් වෙන්න ඕනද? බිඳුවක් වෙන්න නම් සමාන වෙන්න ඕන. හරිද? හදිස්සියව ධන ගාන වැඩි වුණොත් ධන අයනයක් වෙනවා. ඍණ ගාන වැඩි වුණොත් ඍණ අයනයක් වෙනවා. සමස්ත අණුව ඇතුළතම ආරෝපණයක් නැහැ කියමු. ආරෝපණයක් නැහැ. ආරෝපණයක් නැත්නම් ඒක අණුවක්නේ. අපි හිතමු ධනයි ඍණයි තියෙන්න ඕනේ නැහනේ. සමහර වෙලාවට ඍණ විතරක් තියෙනවා. ඍණ අයනයක්. සමහරවිට ධන විතරක් තියෙනවා. ඒක ධන අයනයක්. ධනයි ඍණයි තියෙනවා. ධනයි ඍණයි සමාන වුණොත් බිඳුවයි. ධනයි ඍණයි සමාන වෙන්නේ ධන ගතිය වැඩි වුණොත් ධන අයනයක් වෙනවා. ඍණ ගතිය වැඩි වුණොත් ඍණ අයනයක් වෙනවා. ඔහොම අණු අයන කියන දේවල් අපිට හොයාගන්න පුළුවන්. එතකොට සාමාන්‍ය මූලද්‍රව්‍ය පරමාණුවක ඔයා මගෙත් එක්ක සාකච්ඡාවේ ඉන්නකොට කොහෙවත් යවන්න එපා, හිත යොමා ගන්න එපා, කොහෙවත් හිත යොමන්න එපා. අරමුණ තියාගන්න, අරමුණ අමතක කරන්න එපා. ශක්තිමත්ව අල්ලගෙන ඉන්න, හයියෙන් අල්ලගෙන ඉන්න. එතකින් ඒ මොහොත වෙනකන් ශක්තිමත් වෙන්න. කොයි වෙලාවවත් තමන්ගේ අරමුණ අමතක කරන්න එපා. ඔන්න මතක් කරන්න හදන්නේ. දැන් ඔයා මගෙත් එක්ක කතා කරන්න සාකච්ඡාවේ ඉන්න. ඔන්න පටන් ගන්නවා. සංයුජතාවය සංයෝජනය වීමට ඇති කැමැත්ත කොටින්ම කිව්වොත් ප්‍රතික්‍රියා කරනවා.
ප්‍රතික්‍රියා කිරීමට ඇති කැමැත්ත සංයුජතාවේ නම් ප්‍රතික්‍රියා කරනවා කියලා මිනිස්සු ක්‍රියාකාරකම් කරනවා පරමාණු මොනව හුවමාරු කරනවද? ඔව් ඉලෙක්ට්‍රෝන හුවමාරු කරනවා. ඉලෙක්ට්‍රෝන හුවමාරු කරද්දී හුවමාරු කරන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. එකක් පිටට දෙනවා, එකක් ඇතුළට ගන්නවා, හවුලේ තබා ගන්නවා. ලුයිස් යුව ඇඳීමේදී සහසංයුජ බන්ධන ඇඳීමේදී අපට වැදගත් වෙන්නේ ඉලෙක්ට්‍රෝන පිටට දීමද? නෑ. ඇතුළට ගැනීමද? නෑ. කවුද? ඔව් හවුලේ තබා ගැනීම. ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගන්නකොටම හවුලක් හදා ගන්නකොටම හවුල තියාගන්න අවශ්‍ය නම් මම මෙහෙම මොනවද කරන්නේ? එයත් එහෙන් ඒ ප්‍රමාණයම කරන්න ඕන. කොටින්ම කොත් මම මෙහෙන් ඉලෙක්ට්‍රෝනයක් දුන්නොත් එයත් ඉලෙක්ට්‍රෝනයක් දෙන්න ඕන. කවුරු හරි කෙනෙක් ඉලෙක්ට්‍රෝනයක් පිටට ඉලෙක්ට්‍රෝනයක් හවුලේ තබා ගන්න දුන්නොත් අනිත් කෙනාගෙනුත් ඉලෙක්ට්‍රෝනයක් හවුලේ තබා ගන්න බන්ධන එකක් හදනවා. බන්ධන එකක් කියන්නේ එක ඉදි කැලලක් කියන්නේ ඉලෙක්ට්‍රෝන යුගලක්. ඒ ඉලෙක්ට්‍රෝන යුගලේ එක්කෙනෙකුට අයිති, අනිත් කෙනාට අයිති. හොඳට මතක තියාගන්න මේ සැකෙවින් මතක් කරද්දී සංයුජතාවය අපිට සාමාන්‍යයෙන් නිකන් මතක තියෙනවා. ඒ කියන්නේ මෙහෙමයි. කොහොමද කියන්නේ? මෙහෙම සංයුජතාවයේ පොඩි කාලේ ඉගෙන ගත්ත ක්‍රමවේදයක් තියෙනවා. කාණ්ඩේ දැමුවාට මම කෙටි ක්‍රමයකුත් කියලා දුන්නා. බොහෝ අයගේ විචලනය වන සංයුක්තා තියෙනවා. සමහර අය මේ උගලන්ට උගන්වන්න තියෙන වෙලාවේ. නමුත් තියෙන වගේ. නමුත් අර සාමාන්‍යයෙන් අපි භාවිතා කරන කාබන් හයිඩ්‍රජන් නයිට්‍රජන් ඔක්සිජන් බලන්න හයිඩ්‍රජන් ඊට පස්සේ දෙවෙනි ආවර්තයෙන් කාබන් නයිට්‍රජන් ඔක්සිජන් ෆ්ලෝරින් පල්ලෙහායි ක්ලෝරින් නයිට්‍රජන් මේ ඔක්සිජන් පල්ලෙහායි සල්ෆර් ඊට පස්සේ නයිට්‍රජන් පල්ලෙහායි ෆොස්ෆරස් ඔය ටික තමයි සාමාන්‍යයෙන් අහන්නේ බ්‍රෝමීන් වගේ කට්ටියත් අහන්න පුළුවන් ඊටකම බෙරිලියම් බෝරෝන් වගේ කට්ටියත් අහන්න පුළුවන් ඇලුමිනියම් වගේ කට්ටියත් අහන්න පුළුවන් මේ සාමාන්‍යයෙන් ලෝහයක් වුණාට ඇලුමිනියම් බෝරෝන් කියන්නේ ලෝහයක් බෙරිලියම් කියන්නේ ලෝහයක් වුණාට ඒගොල්ලෝ සහසංයුජ ලක්ෂණ තියෙන සහසංයුජ බන්ධන හදනවා හරිද ඒක මතක තියාගත්තම ඇති හරිද AlCl3 කියන සහසංයුජ බන්ධන තියෙන එකක් නේද ඉතින් ඕවා අපි ඉස්සරහට බොහොම පැහැදිලිව කතා කරන දේවල් දැන් මෙතන අද කතා කරන්න හදන්නේ සංප්‍රයුක්ත ව්‍යුහනේ ඔන්න පාඩම පටන් ගමු හරිද සාමාන්‍යයෙන් සංප්‍රයුක්ත ව්‍යුහයේ සංයුක්තාවය දැනගෙන ඉන්න බෑ ඔක්කොටම කලින් හයිඩ්‍රජන් සාමාන්‍යයෙන් හයිඩ්‍රජන්ගේ කාණ්ඩේ එක කාණ්ඩේ 1 2 3 4 සංයුක්තාවයේ 1 2 3 4යි 5 3යි 6 2යි 7 1යි සාමාන්‍යයෙන් අතන සංයුක්තාවයක් නෑ ඒගොල්ලෝ ප්‍රතික්‍රියා කරන්නේ නැහැනේ හරිද එතකොට කාගේ සංයුක්තාවය බලනවා කියන්නේ සංයෝජතාවයට අගයක් තියෙනවා කියන්නේ සංයෝජනය වෙන්න කැමැත්තක් තියෙනවා ප්‍රතික්‍රියා වෙනවා කියන්නේම සංයුජතාවයට අගයක් තියෙනවා ප්‍රතික්‍රියා වෙනවා නම් ඉලෙක්ට්‍රෝන හුවමාරු කරනවා කොටින්ම කෝට් එක්ක පිටට දෙන්න පුළුවන් ඇතුළට ගන්න පුළුවන් හවුලේ තබා ගන්න පුළුවන් හයිඩ්‍රජන්ගේ සංයුක්තාවය එකයි කියන්නේ එයා හවුල් වෙන්න ඉලෙක්ට්‍රෝන එකක් දෙනවා කොහොමත් එකක් දෙනවා කියන්නේම තව එකකින් එකක් අරගෙන සංයුජ බන්ධනයක් හදනවා දෙකක් දුන්නොත් බන්ධන දෙකක් හදනවා තුනක් දුන්නොත් බන්ධන තුනක් හදනවා හතරක් දුන්නොත් බන්ධන හතරක් හදනවා ඒක නිසා හයිඩ්‍රජන් සංයුක්තාවය එකයි සංයුක්තාවය එක වෙද්දී එයාගේ සංයුක්තාවය එක වෙද්දී එයා වටේ දිනන බන්ධන එකයි මෙයාගේ හතරක් නිසා බන්ධන හතරයි කාබන්ගේ නයිට්‍රජන්ගේ තුනයි සාමාන්‍ය ඒක නිසා ආරෝපණයක් රහිත වෙන්නේ ආරෝපණයක් නැති විට එයාගේ වටේ බන්ධන තුනක් තියෙනවා ඔක්සිජන් ගාව බන්ධන දෙකක් තියෙනෝනේ ක්ලෝරින් සහ ෆ්ලෝරින් කියන එක බන්ධන දෙකක් තියෙනවා සල්ෆර්ගේ සාමාන්‍යයෙන් 2 4 6 යන්න පුළුවන් ෆොස්ෆරස්ගේ 3 5 යන්න පුළුවන් ක්ලෝරින්ගේ එකක් වුණාට සාමාන්‍යයෙන් හිටි ගමන් ඒක හතරක් වා වෙනස් වෙන්න පුළුවන් නේද? ඇයි මං කිව්වා. හරි කවුද මෙතනින් අෂ්ටකය සම්පූර්ණ කරන්නේ? කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලෝරින් කියන අය. මොකද ඒකට හේතුව ඒගොල්ලෝ දෙවෙනි ආවර්තයේ උපරිම ඒගොල්ලන්ට තියාගන්න පුළුවන්. ඒගොල්ලන්ගේ අවසාන ශක්ති මට්ටමේ තියාගන්න පුළුවන්. උපරිම ගබඩාවේ තියාගන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන ගාන 8යි. මේ සාංශිප්තයක් විදිහට දී සතිය කරපු දේවල්. දැන් මෙච්චර දවසක් කතා කරපු දේවල්. සංප්‍රයුක්ත ව්‍යුහයකදී ඔයගොල්ලෝ මතක තියාගන්න කාරණාවක් තමයි ඔයගොල්ලන්ට මතක ඇති ඔක්සිජන් වටේ බන්ධන දෙකක් තියෙනවා නම් එයාට ආරෝපණයක් නැහැ. ඔක්සිජන්ට එක බන්ධනයක් නම් තියෙන්නේ ඔක්සිජන් වටේ තියෙන එක බන්ධනයක් නම් එයාට ඍණ ආරෝපණයක් වෙනවා. දැන් ඒව මම ආයෙ මතක් කරන්නේ නැහැ මතක ඇති. හරිද? ඔක්සිජන් ගාව බන්ධන තුනක් තියෙනවා නම් හරිද? අෂ්ටක සම්පූර්ණ නොවම තියලා හරි මෙයා ගාව ධන ආරෝපණයක් වෙනවා. හරිද? ඔක්සිජන් ගාව බන්ධන හතරක් තිබුණොත් ධන දෙක ආරෝපණයක් වෙනවා නේ. ඒ කියනවාට පේනවා බන්ධන ගාන අඩු වෙන්න හරිද? දැන් බන්ධන ගාන වැඩි වෙද්දි ධන ගතියක් ආවා. බන්ධන ගාන අඩු වෙද්දි ඍණ ගතියක් ආවා ඔක්සිජන් වල. ඒ කියන්නේ යම් මූලධාතු පරමාණුවක් වඩා බන්ධන ගාන අඩු වෙලා එකසර ගාන වැඩි වෙද්දි ඍණ ගතියක් එනවා. යම් මූලධාතු පරමාණුවක බන්ධන ගාන වැඩි වෙලා හරිද? බන්ධන ගාන වැඩි වෙලා එකසර ගාන අඩු වෙද්දි ධන ගතියක් එනවා. සාමාන්‍යයෙන් ඔක්සිජන් ගාව දෙකක් තියෙනවා වටේට
ආරෝපණයක් රහිත විට හැබැයි ආරෝපණයක් එනවා නම් එයා ගාව ඍණ ආරෝපණයක් තියෙනවා නම් ෂොට් එකටම තමයි එයා ගාව බන්ධන එකයි තියෙන්නේ. එහෙම නැත්නම් බන්ධන තුනක් තියෙනවා. බන්ධන ධන ආරෝපණයක් ගාව ධන දෙකක් ගාව බන්ධන හතරක් තියෙනවා නේ. නයිට්‍රජන් ගෙත් එහෙමයි. නයිට්‍රජන් වටේ සාමාන්‍ය බන්ධන 3යි. බන්ධන හතරක් වෙච්ච ගමන් මතක ඇති නයිට්‍රජන්ගේ සාමාන්‍ය බන්ධන 3යි. හරිද? මෙන්න එකසර ඉලෙක්ට්‍රෝන යුගල. එතකොට අෂ්ටකය සම්පූර්ණයි. බන්ධන හතරක් වුණොත් අෂ්ටකයට එකඟයි. හැබැයි එයාටමයි 1 2 3යි 4ක් නිසා එයාට ආරෝපණය ධන එනවා. අන්න ඔය විදියට අපි ඕක කතා කරා. හරිද? බන්ධන අපි හිතුව නයිට්‍රජන් වටේ බන්ධන දෙකක් තියෙනවා කියලා. අන්න අෂ්ටකය සම්පූර්ණ කරන්න මෙන්න මෙහෙම ගැහුවා බැලුවා. එතකොට එයාට ඍණ ආරෝපණයක් එනවා. පැහැදිලිද මං කියන එක? ඔය විදියට බලන්න හරිනේ 1 2 3යි 4යි 5යි 6යි කාණ්ඩාංකයේ 5 නයිට්‍රජන්ට දැන් 6ක් තියෙනවා ඉලෙක්ට්‍රෝන වටේ. එතකොට එකක් වැඩි නිසා ඍණ ආරෝපණයක් එනවා. මේ යන්ත්‍රණය ඔබට මතක ඇති. හරි දැන් බලමු මේ සංප්‍රයුක්ත ව්‍යුහය කියන්නේ මොකක්ද? ස්ථායි වඩා ස්ථායි ලුයිස් ව්‍යුහය. සංප්‍රයුක්ත ව්‍යුහය. මොකක්ද මේ වචනේ තේරුම? මේ බලන්න ලියා ගන්නකො මාතෘකාව. සංප්‍රයුක්ත ව්‍යුහය. දැන් ඔයාලට මේ ටික හිතේ තියෙන්න ඕනේ. මේ ගැලීම් සටහන හිතනවා. කවුරු කොහෙන් දත්ත දුන්නත්, කවුරු මොකෙන් දත්ත දුන්නත් යන්ත්‍රය වගේ තියාගන්න මේක මන්ත්‍රය පුතේ. මධ්‍ය පරමාණු ඊට පස්සේ බන්ධන ඇඳලා ඊට පස්සේ අෂ්ටකය බලන්න ඕනි. මේ කාබන් නයිට්‍රජන් ඔක්සිජන් ක්ලෝරින් ගෙන එහෙම නැත්නම් ඕන මූල පරමාණු කාණ්ඩාංකයට සමාන ඉලෙක්ට්‍රෝන ගන්න තියෙනද කියලා ෂුවර් ඇන්ඩ් ෂොට් බලන්න ඕනි. මේ පියවර ඔස්සේ කොහෙන් කොහෙට ගියත් ඕනම රූපයක් අඳින්න පුළුවන්. බොහෝ අය හිතාගෙන ඉන්නෝ මෙන්න මේ කාරණාවේදී ලුයිස් ව්‍යුහ අඳිනකොට ලුයිස් ව්‍යුහ අඳින්න අපිට නෝට් හැලක් ඕනි රූපයක් අඳින්න. දැන් චිත්‍ර කරනකොට ඉස්කෝලේ බලාගෙනකොට ඉස්කෝලේ තැඹිලි ගෙඩියක් අඳින්න සර් දෙන්නේ නෝට් එකක් පුතේ මේක තැඹිලි ගෙඩියක් මේක රවුම් මේක තැඹිලි පාටයි එහෙම නෝට් දෙන්නේ නැහැ. තැඹිලි ගෙඩිය පේනවා. ඒක අඳින්නයි අවශ්‍ය. ලුයිස් ව්‍යුහේ පේනවා ඒක අඳින්නයි අවශ්‍ය. ඒ නිසා මතක තබා ගන්න මේක මන්ත්‍රය වගේ මතුරන්න යන්ත්‍රයේ සුපිරි ඔළුවටම කෙමිස්ට්‍රි එකක් එම් හොත වෙනකන් ශක්තිමත් වහගෙන ඉමු. සංප්‍රයුක්ත ව්‍යුහ බලන්න මේ වචනේ කඩාවම සමාන ප්‍රයුක්ත ඒ කියන්නේ සමාන යුක්තියක් ඉටු කරන ව්‍යුහය. ඒ වගේ දැන් මේ බලන්න සංප්‍රයුක්ත බලය පොඩි කාලේ ඉගෙන ගත්තා. කොහෙට බල තිබුණත් කමක් නැහැ. ඒ හා සමාන ඒ බලයන් වලින් සිදු කරන එකම කාර්යය ඉෂ්ට කරන ඒ යුක්තියම ඉෂ්ට කරන සමාන යුක්තියක් ඉෂ්ට කරන බලය සංප්‍රයුක්ති බලය. බලන්න වැඩේ. හරිද? ඒ වගේ සංප්‍රයුක්ති ව්‍යුහය. ව්‍යුහයට සමාන යුක්තියක් ඉෂ්ට කරන තවත් ව්‍යුහයක්. හරි ලේසි. කොටිම ගොත් මෙන්න මේ වගේ. ඔන්න හොඳේ. දැන් ඔයාලා කඩාගෙන ලියන්න නේ. ප්‍රයුක්ති ව්‍යුහය කියන්නේ සමාන යුක්තියක් ඉෂ්ට කරන ව්‍යුහය. ඒ කියන්නේ අපි යම් ව්‍යුහයක් ඇන්දොත් නේ අපි යම් ව්‍යුහයක් ඇන්දොත් එයා ඒ ව්‍යුහය තව දෙකට තරක කරන්න පුළුවන්. මේ වගේ ව්‍යුහයක් එන්න බැරිද? මේක තියෙන්න බැරිද? පුළුවන් නේද? එයා තරක කරන්න බැරිද? පුළුවන්. අන්න ඒක තමයි මේක කරන්නේ. මොන බලන්න. සමාන යුක්තියක් ඉෂ්ට කරන ව්‍යුහ. මේ සිංහල වචන තේරුම කිව්වේ හොඳේ. දැන් මේක ඔයාලා ටියුට් එකේ දීලා තියෙනවා. හරිද? 27 වෙනි පිටුවේ හරිද? ඒගොල්ලෝ මේව නෝට් එකක් දීලා දිනවා. ඇතම් මනුස්ස ආයන නිවැරදි ලුයිස් ව්‍යුහය එකට වඩා වැඩි ප්‍රමාණයක් ඇඳිය හැකියි. පොඩ්ඩක් මේ වචන තේරුම මොකද්ද? හරි. දැන් මේ බලන්න. හරි. ඔයා මේ හිතන්නකෝ. ඇතම් සමහර අණු වලට එකට වඩා වෙනස් ව්‍යුහ අඳින්න පුළුවන්. ඒ කියන්නේ ඒ ව්‍යුහයට සමාන ඒ ව්‍යුහයේම තියෙන ඒක ඒ ව්‍යුහයේ වගේම සමහර ව්‍යුහ තියෙන වෙනස් කරකට අඳින්න පුළුවන්. ඒ කියන්නේ තමයි මේවයි. මිනිස්සුනේ අපි මිනිස්සු නාම අපිට විවිධ විදියට තමයි හිතෙන්නේ. ඒ කියන්නේ අපිට විවිධ විදියට හිතෙන්නම ළමයි අපි කොයි වෙලාවෙත් විවිධ කාරණා වලට සමහර වෙලාවට ඔළුව යොමා ගන්නවා. හරිද? එතකොට විවිධ ළමයි විවිධ විදිහට තර්ක කරන්න බලනවා. දැන් මෙහෙම හිතන්නකෝ. ඔන්න මම උදාහරණයක් විදිහට අරගෙන පැහැදිලි කරන්න. දැන් මෙන්න මෙහෙම හිතමු. සංප්‍රයුක්ත ව්‍යුහ කියන්නේ මේකෙන් නිකන් ලකුණු ගන්න පුළුවන් පාට්ටවලේසි කාරණාවක් චුට්ටක් අතොළු යවන්න එපා. මම අඳ බලන්න යන්න එපා. කොයිවත් ඉර බලන්න යන්න එපා. ලස්සනට තමගේ ඩිවයිස් එක ඉස්සරහින් ඉන්න ඕනේ. හරි? දැන් මෙහෙම හිතන්න. CO3 2- කියලා හිතන්න. හරිද? මට කියනවා මේක අඳින්න කියලා. මම බැලුවායින් පස්සේ බලනවා මධ්‍ය පරමාණු හොයා ගන්න ඕනේ. මුලින් යන්ත්‍රේ මන්ත්‍රය වගේ මතුරන්න කිව්වා යන්ත්‍රය මේකයි ඔළුවටම කෙමිස්ට්‍රි ඒක නිසා බලුවා මධ්‍ය පරමාණුව කාබන් පුතේ. කාබන් ගැහුවා කාබන්.
හරිද? ඊට පස්සේ ඔක්සිජන් 3 දෙනෙක් බැඳලා ඉන්නවා. මම දන්නා ඔක්සිජන් 3 දෙනා ගමන. ඒම හරි සාමාන්‍යයි මේකනේ. අපි මේ වැඩි හිතුවේ නෑ ඔච්චරනේ. හරි බලුවා. ආරෝපණයක් දීලා තියෙනවානේ. ආරෝපණය හම්බ වෙලා තිනවා. අයනයක් වුණයින් පස්සේ එතන ඔක්සිජන් උත් ඉන්නවා නම් ඍණ ආරෝපණයක් තියෙනවා නම් කාටද මැනික දැන් සාකච්ඡාවේ ඉන්න කාටද මැනික ඍණ ආරෝපණය යන්නේ වඩා විද්‍යුත් ඍණ වෙන්න කැමති කාට තමයි ඍණ ආරෝපණය යන්න ඕනි. කාබන් ඔක්සිජන්ට විද්‍යුත් ඍණ ෆ්ලෝරින් තමයි වැඩිම එක. හැබැයි ඌට බන්ධන මේ ඍණ ආරෝපණයක් දෙන්න බෑ. සාධන බන්ධන හදද්දී මේ අෂ්ටකය පයින් නිසා ඔප්පු කරලා පෙන්නුවා. දැන් විද්‍යුත් ඍණතාවයෙන් වැඩි එක්කන ඔක්සිජන් ඊට පස්සේ ඒක නිසා ඍණ ආරෝපණය වෙන ඔක්සිජන් ඍණ ආරෝපණ කීයක් තියෙද දෙකක් තියෙනවා. එහෙනම් පුතේ කතන්දර දෙකක් නෑ මේ ඍණ ආරෝපණ දෙකේ එන්න ඕන ඔක්සිජන් පරමාණු එකකට දෙකකට එකකට එකයි නම් ගන්න පුළුවන් දෙකකට නේද එන්න ඕනේ. එහෙනම් මෙයාට ඍණ දෙන්න ඕනේ. එහෙනම් ඍණ ආරෝපණ හදන ඔක්සිජන් ගාව තියෙනකොට බන්ධන කීයද එකයි. එහෙනම් ඍණ ආරෝපණ හදන්න නැති ඔක්සිජන් ගාව බන්ධන කීයක් ඉන්න ඕනද දෙකක්. දැන් එක එක්කෙනාගේ අෂ්ටක බලමු. මෙයාගේ අෂ්ටකයට සමාන වෙන්න 1 2ක් තිබ්බා. එතකොට යුගල් 4ක් තියෙනවා. එයා තමයි ඉති ඉලෙක්ට්‍රෝන 1 2 3 4යි 1 2 3 4යි 5යි 6යි හරි කාණ්ඩාංකයට සමාන. මෙයා ගාවට යද්දි මෙයා ගාව අෂ්ටකය තියන්න ඕනි. ඇයි ළමයි අපි මේ වටෙන් අෂ්ටකය පුරවගෙන යන්නේ? මැදගෙනාගේ අෂ්ටකය බලන්න එක බලමු. මුලින් ළමයි වටෙන් අෂ්ටකය බලන්න. වටේ අෂ්ටකය සම්පූර්ණ කරලා මැදගෙනාගේ අෂ්ටකය බලන්න. අෂ්ටකය හෝ කාණ්ඩාංකයට සමාන ඉලෙක්ට්‍රෝන ගන්න බලන්න. ඇයි හේතුව? මැදගෙනාට ළමයි වෙනස් වීම වෙන්න පුළුවන් වටේ ඉන්න අයකින්. අන්තිමටම මැදගෙනා බැලන්ස් කරන්න. ඒක තමයි ලේසිම කොට. මම ගිය පාරක් කියනවා. එතකොට දැන් මේ බලන්න. ඔන්න දැන් ඔක්සිජන්ට මෙයාට එයා ගාව තියෙන්න ඕනේ. හරිද? එයා ගාව තියෙන්න ඕනේ. ඔන්න ඔය වගේ එකසර ඉලෙක්ට්‍රෝන යුගල් තුනයි මෙයාට ඍණ ආරෝපණයක් කියනවා. හරිද? මෙයාටත් එකසර ඉලෙක්ට්‍රෝන යුගල් තුනක් තියෙන්න ඕනේ. ඔන්න ඔහොම ඍණ ආරෝපණයක් කියනවා. දැන් මෙයා ගාව කාබන් එක බලන්න. කාබන් වටේට අෂ්ටකය තියෙන්න ඕනේ. අෂ්ටකය 1 2 3 4යි හරි ඉලෙක්ට්‍රෝන යුගල් නම් 4යි. කාබන්ටමයි ඉලෙක්ට්‍රෝන බලන්න 1 2 3 4යි. එහෙනම් කාබන්ගේ කාණ්ඩාංකය 4. එහෙනම් වැඩේ හරි. හරි නේද? වැඩේ දිලා තියෙනවා. දැන් මේක ඇද්දයින් පස්සේ ඔයාගේ තව යාළුවෙක් අහන්න පුළුවන්. ඉතින් මේ ඔක්සිජන්ට ඍණ දෙන්න බැරිද? ඇයි ඔයා මේකටම දුන්නේ? මේ දෙකට දුන්නේ. මේ ඔක්සිජන්ට ඍණ දෙන්න බැරිද? තව කෙනෙක්ට කියන්න පුළුවන් නේද එතකොට? ඕක මෙන්න මේ විදිහට අඳින්න පුළුවන් කියලා. ඔන්න කාබන්, මෙන්න ඔක්සිජන්, මෙයාට දිත්ත බන්ධනය ගියවම මෙයාට මයිනස්, මෙයාටත් මයිනස්. මම දැන් සම්පූර්ණ එකට ගන්නින්නේ නැහැ. මම මේ මයිනස් දාපු විදිහට. දැන් තව කෙනෙක්ට තරක කරන්න ඕනේ මෙන්න මේ විදිහට. ඇයි ඔයා මේ ඔක්සිජන්ට දිත්ත බන්ධනය දැම්මේ? මෙයාට තියෙන්න බැරිද? තව කෙනෙක්ට තරක කරන්නේ. ඊට පස්සේ කරන්නේ ඒ විදිහට වෙනස් කරනවා. මෙන්න මේ විදිහට. හරිද? කොහොම වෙනස් කරනවා. එතකොට ළමයි පේනවා නේද? ඇත්තට මේ ව්‍යුහවල කිසි වරදක් නැහැ. මේ ව්‍යුහයත් සමානයි මේ ව්‍යුහයත් සමානයි මේ ව්‍යුහයත් සමානයි කිසි වරදක් නැහැ. වෙනස් වෙලා තියෙන්නේ කවුද? වෙනස් වුනේ කවුද? මේ ඇත්තටම ළමයි මේ සංප්‍රයුක්ත ව්‍යුහයේ වෙනස් වුනේ සංප්‍රයුක්ත ව්‍යුහයේ මේ ව්‍යුහ වල වෙනස්. දැන් කෙනෙකුට මේ ව්‍යුහය දැකලා තර්ක කරාමනේ මේක ආවේ. මේක දැකලා තර්ක කරාමනේ මේක ආවේ. ඇයි මේ දිත්ත බන්ධනේ මෙතනටම තියෙනකොට කලින් කියන්නේ නැහැ නේ. එක්ක මෙතනට තියෙන්න පුළුවන්. මෙන්න එක්ක මෙතනට තියෙන්න පුළුවන්. මෙන්න එක්ක මේක ඇනලා ගිහලා මෙන්න. ඉතින් මේක ව්‍යුහ තුනක් එකම සමාන ව්‍යුහය වෙනස් විදියකට ගිහිල්ලා තිනවා. මොකද්ද මේ? දැන් මේ ව්‍යුහයම තමයි මේ තියෙන්නේ. කිසි වෙනසක් නැහැ. මේ ව්‍යුහයම තමයි මේ තියෙන්නේ. කිසි වෙනසක් නැහැ. වෙනස් වෙලා තියෙන්නේ දිත්ත බන්ධනේ තියෙන පැත්ත වෙනස් වෙලානේ. ඒ කියන්නේ ළමයි ඔයාලට තේරෙන්නේ නැද්ද? මම මෙතන තියෙන දිත්ත බන්ධනේ මොන බන්ධනේ විතරයිද මාරු කරන්නේ? ඇත්තටම මේ දිත්ත බන්ධනේ මෙන්න මේ සිග්නල් මේ දිත්ත බන්ධනයක් තියන්නේම හරිද? ඕන මූලක පරමාණු දෙකක් අතර බන්ධන තියෙන සාධාරණ බන්ධන වර්ග දෙකයි තියෙන්න පුළුවන් උපරිම වශයෙන්. මොනවද? එකක් සිග්මා බන්ධන එකක් බන්ධන. හැබැයි ළමයි කොච්චර බන්ධන තිබුණත් ෂොට් එකටම ළමයි එකෙක් ෂුවර් වෙන ෂොට් ඉන්න ඕන. කවුද? මතක් කරන්න කවුද? සාකච්ඡාවෙදී දැන් කවුද? ෆයිද සිග්මාද? සිග්මා. එහෙනම් ෂොට් එකටම ළමයි එකෙක් සිග්මා නම් අනිත් එක ෆයිනේ. එහෙනම් ඇත්තටම මේ මාරු කර ගිහිල්ලා තියෙන වැඩිපුර තිබිච්ච ෆයි බන්ධනේ නේද ළමයි? සැකිල්ල වෙනස් වෙලාද? බලන්නකෝ. එකෙක් තර්ක කරනවා මෙතන තියන්නකෝ. තව එකෙක් තර්ක කරනවා මෙතනින් දාපන්කෝ. ඒත් තව එකෙක් තර්ක කරනවා. එතකොට මේව බැලන්ස් වෙනවා. මේක සර ඉලෙක්ට්‍රෝන බැලන්ස් වෙනවා. මම මේකනේ ෆයි බන්ධනේ වෙනස් කරන විදිහ විතරයි. හරිද? දැන් තව එකෙක් තර්ක කරනවා එතනින් දාන්නකෝ මෙතනින් දාපන්කෝ. එහෙම කියලා කියන්න බැරිද? පුළුවන්. එතකොට ඒ පුළුවන් වුණායින් පස්සේ හැබැයි යම් දෙයක් සංප්‍රයුක්ත ව්‍යුහයකට යම් දෙයක් මේ වෙන්න ඕනේ. මොකද්ද? ඔප්පු වෙන්න ඕනේ. මොකද්ද? දැන් ළමයි මම මේ ව්‍යුහයේ සංප්‍රයුක්ත ව්‍යුහය කියන්නේ මොකද්ද?
ප්‍රයුක්ත ව්‍යුහය. කියන්නේ සමාන යුක්තියක් ඉෂ්ට කරන්න බෑ. ඒ කියන්නේ මුලින් ඇඳපු පිළිගන්න පුළුවන් ලුයිස් ව්‍යුහයනේ මේක. පිළිගන්න පුළුවන් ලුයිස් ව්‍යුහයනේ මේක. මෙන්න මේක. හරිද? එතකොට පිළිගන්න පුළුවන් ලුයිස් ව්‍යුහයේ ඒ අණු සැකිල්ල වෙනස් කරන්න බෑ. ඒ කියන්නේ ඒ ව්‍යුහයේ අණු සැකිල්ල වෙනස් කරන්න බෑ. ඒ කියන්නේ දැන් ඔයා මෙහෙම ලියලා ඔයාට කියන්න බෑ ඔක්සිජන් මැදට දාලා කාබන් මෙහෙම දාලා ආයෙ ඔක්සිජන් ගහලා ආයෙ මෙහෙම දාලා එහෙම කරන්න බෑ. එහෙම බෑ. මේ තියෙන සැකිල්ලම තියෙන්න ඕන. ඒක තමයි සංප්‍රයුක්ත ව්‍යුහයක් අඳිනකොට සැකිල්ල වෙනස් කරන්න බෑ. ඔය වචනේ ඇතුළෙම තියෙනව නේද? සැකිල්ල වෙනස් කරන්න බෑ කියන්නේම මේගොල්ල දැන් සැකිල්ල වෙනස් කරන්න නෑ කියන්නේම ළමයි. ඇත්තටම සැකිල්ල කියන්නේ දැන් මේකනේ. මේකේ සැකිල්ල කියන්නේ ෆයි බන්ධනයේ බැකෝවෙන් පස්සේ තියෙන එකනේ. ඔන්න සැකිල්ලනේ. මේ මොනවද? මේ සිග්මා බන්ධන ටිකනේ. ඇයි ඕන මූලක පරමාණු දෙකක් අතර කොහොමද සිග්මා බන්ධන තියෙන්න බෑ. හරිද? ඕන මූලක පරමාණු අතර කොහොමද සිග්මා බන්ධන තියෙන්න ඕන. හරිද? ඒ කියන්නේ සිග්මා බන්ධන මකන්නේ නෑ. මොන බන්ධනද මකන්නේ? ඔව් ෆයි බන්ධන. ඒ කියන්නේ ළමයි සංප්‍රයුක්ත ව්‍යුහය අඳිනවා කියලා අඳිනකොට කරන්නේ අපි තියෙන ෆයි බන්ධන අරේට මේට දානවා. මොන බන්ධන මකන්නෙම නැද්ද? මොන බන්ධන මකන්නේ නැද්ද? සිග්මා බන්ධන මකන්නෙම නැහැ. මොන බන්ධනද වෙනස් කරන්නේ? ෆයි බන්ධන. මොන බන්ධනද තියාගෙන ඉන්නේ? සිග්මා බන්ධන. මොන බන්ධනද කඩන්න බැරි? සිග්මා බන්ධන. අණුවේ සැකිල්ල වෙනස් කරන්න පුළුවන්ද? බෑ. සිග්මා බන්ධන වෙනස් කරන්න පුළුවන්ද? බෑ. මොන බන්ධනද වෙනස් කරන්නේ? ෆයි බන්ධන. දැන් මතකයි. හරි? දැන් එහෙනම් ඔයා නෝට් එකක් දාගන්න සංප්‍රයුක්ත ව්‍යුහය කියලා. මෙහිදී සිග්මා බන්ධන හරිද? ඔයා මේක අහගෙන ඉන්න නෝට් කරගන්නකොට නෝට් කරගන්න කියලා කිව්වනේ. ඒ ටයිම් ඩියුරේෂන් එක ලියාගන්න. වීඩියෝ එක ඉවරලා මෙතනට ඇදගෙන ආයෙත් නෝට් එක හදාගන්න. හරිද? මෙහිදී හරි අණුවේ සැකිල්ල මෙහිදී අණුවේ සැකිල්ල වෙනස් කිරීම සිදු කළ නොහැකි වන අතර මෙහිදී අණුවේ සැකිල්ල වෙනස් කිරීම නොහැකි වන අතර එනම් සිග්මා බන්ධන මැකිය නොහැක. වරහන් ඇතුළේ ලියන්න. එනම් සිග්මා බන්ධන මැකිය නොහැක. එනම් ඔගේ අනිත් පැත්ත තමයි මොකද්ද? ඔගේ අනිත් පැත්ත මොකද? නොකිය කියන්නේ සිග්මා බන්ධන මකන්න බැර මොන බන්ධන මකන්න පුළුවන් කියලාද කියන්නේ? යකෝ සිග්මා බන්ධන මකන්න බැර ඉතුරුලා දින පයි බන්ධන මකහන්. ඒ මකලා වෙන තැන් වලට දාන්න පුළුවන්. සංප්‍රයුක්ත ව්‍යුහයක් අඳිනකොට ඔයා බලන්න ඔයගොල්ලන්ගේ ටියුට් එක සංප්‍රයුක්ත ව්‍යුහයක් අඳිනකොට ඔයගොල්ලන්ගේ ටියුට් එක බලන්නකෝ. හරිද? දැන් ඔයගොල්ලන්ගේ ටියුට් එකේ එක්තරා උදාහරණයක් තියෙනවා. ඒ උදාහරණයෙන් අපි බලමු මේක තේරුම් ගන්න කොහොමද කියලා. සංප්‍රයුක්ත ව්‍යුහ අඳිනවා කියලා කියන්නේ මෙච්චරයි. විභාගයේදී ප්‍රශ්න අහනවා ළමයි සමාන යුක්තියක් ඉෂ්ට කරන ව්‍යුහ අඳින්න පුළුවන්. ඒ කියන්නේ දැන් අර මේ කාබනේට් අයනේට හරිද? CO3 අයනේට මම ඇඳපු අර ව්‍යුහ තුනම පිළිගන්න පුළුවන්. කොහොමද අපි පිළිගන්න පුළුවන් කියලා ඔප්පු කරන්නේ? දැන් මෙන්න මෙහෙමයි. සංප්‍රයුක්ත ව්‍යුහයක පිළිගන්න පුළුවන් ව්‍යුහ තුනක් අඳිනකොට හරිද? මෙන්න මෙහෙම වෙන්න ඕන. පිළිගන්න පුළුවන් ව්‍යුහයක් නම් සහ ඒක කොහොමද පිළිගන්නේ? ඒක කොහොමද අපි පිළිගන්නවා කියලා ඔප්පු කරන්නේ? මෙන්න මෙහෙම. දැන් ළමයි මේ ව්‍යුහය හරිද? මේ ව්‍යුහය අපිට පිළිගන්න පුළුවන් වෙන්නත් එපා. අපිට පිළිගන්න පුළුවන් වෙන්න නම් හරිද? පිළිගන්න පුළුවන් වෙන්න නම් අපි ලබා දීපු ඒ අදාළ අපි දැන් මේක නම් කියමුකෝ මෙන්න මේ කාබනේට් අයනය කියමුකෝ. එයාගේ සැකිලි ව්‍යුහය සැකිල්ල සිග්මා බන්ධන මකන්න බෑ. මොන බන්ධනද මකන්නේ? ෆයි බන්ධන. ඒ වගේමයි ළමයි එයාගේ සමස්ත ආරෝපණය තියෙනවා නම් අපි හිතමු ආරෝපණය ශුන්‍ය නම් ශුන්‍ය වෙන්න ඕනේ. ආරෝපණය ධන නම් ධන වෙන්න ඕනේ. ආරෝපණය ඍණ නම් ඍණ වෙන්න ඕනේ. අන්නේ සමස්ත ආරෝපණය කොයි වෙලාවකවත් වෙනස් වෙන්න බෑ. හරිද? ඒ කියන්නේ ළමයි තමන් අඳපු සංප්‍රයුක්ත ව්‍යුහය නිවැරදිම එකද කියලා. ඒ කියන්නේ සංප්‍රයුක්ත ව්‍යුහය නිවැරදිම එකද කියලා කොහොමද තෝරන්නේ? මෙන්න මෙහෙමයි. හරිද? ඇඳලා බලපු ඒ රූපය ඔයා මෙන්න මේ යන්ත්‍රණයට දාලා මන්තරේ වගේ මතුරලා යන්ත්‍රණයට දැම්මයින් පස්සේ එන උත්තරේ ඔලුවටම චැමෙස්සියනේ. හරිද? ඊට පස්සේ ඒ එන උත්තරේ තමයි ඔයා බලන්න ඕනි සැකිල්ල සමානයිද? සිග්මා බන්ධන වෙනස් කරන්න බෑ. ෆයි බන්ධන වෙනස් කරාට ප්‍රශ්නයක් නෑ. එක සර ඉලෙක්ට්‍රෝනත් වෙනස් වෙන්න පුළුවන්. එතකොට ඒ අදාළ විදිහට වෙනස් කරගමු. දැන් උදාහරණ පෙන්නන්න. එහෙම වෙනස් කරලා බලන්න ඕනි අදාළ අණුවේ හෝ අයනේ සමස්ත ආරෝපණය
තියෙනවද? බිඳුවයි නම් සමස්තාරෝපණය බිඳුවක් වෙලා තියෙනවා. ඒ කියන්නේ ධන ගාන ඍණ ගාන සමාන වෙනවා. එහෙම නැත්නම් ධන ඍණ නැති වෙන්න නැත්නම් නැති වෙලා තියෙනවා. හරිද? එක්කෝ ඍණ තියෙනවා නම් යාට ඍණාරෝපණ මෙතන ඍණ දෙකක් නේ. මෙයාට අඳිනලාද සංප්‍රයුක්ත ව්‍යුහයකදී සමස්තාරෝපණය අපි හිතමු මේ ආවේ නැහැ කියලා ඍණ දෙක. එහෙනම් ඒක වැරදි. ඒක සංප්‍රයුක්ත ව්‍යුහයක් කියලා ගන්න බෑ. තේරුණාද? යම් මූලව පරමාණුවකට සංප්‍රයුක්ත ව්‍යුහයක් අඳින්න කිව්ව ගමන් ළමයි ඔයා පිළිගන්න පුළුවන්. මෙයාට පිළිගන්න පුළුවන් ලුයිස් ව්‍යුහයක් අඳිනවනේ. පිළිගන්න පුළුවන් ලුයිස් ව්‍යුහයක් එක්ක තවත් අඳින්න පුළුවන් ඔක්කොම ටික අඳින්න. පිළිගන්න පුළුවන් දේවල් ටික. පිළිගන්නවා කියලා බලන්නේ කොහොමද? අන්න එනවා නෝට් එකක් දාන්න පොයින්ට් කරලා සංප්‍රයුක්ත ව්‍යුහය පිළිගැනීමට හැකි. මේ තමන් අදපු සංප්‍රයුක්ත ව්‍යුහය හරිද කියලා බලන්නේ. හරිද? අණුවේ සැකිල්ල වෙනස් කළ නොහැක. ඒක දාගන්න. ඊළඟ නෝට් එක දාගන්න. අණුවේ සැකිල්ල වෙනස් කළ නොහැක. ඒ වගේමයි සමස්ත ආරෝපණයට දැන් අඳිනලද ව්‍යුහයේ සමස්ත ආරෝපණය හරිද? සමස්ත ආරෝපණය දීලා තියෙන මෙන්න මේ සූත්‍රයේ සමස්ත ආරෝපණයට සමාන වෙන්න ඕනි. හරිද? ඒක ලියාගන්න. හරිද? දීලා දැන් මෙතන දීලා තියෙන්නේ ඍණ දෙකයි සමස්ත ආරෝපණය. දැන් ඔයා අඳිනලද මොකක් හරි සංප්‍රයුක්ත ව්‍යුහයක ඍණ එකක් ආවා කියමුකෝ. හරිද? ඍණ එකයි තියෙන සමස්ත ආරෝපණය. වැඩක් නැහැ. ඇයි? ඉතින් මේක ඍණ දෙකක් තියෙන මේක ඍණ එකක් ආවා නේද? එහෙම කියන්නේ නැහැ. එහෙම බෑ. ඒක තියෙන්න ඕනේ. ඇයි? संप्रयुक्त व्यूह समान युक्तिයක් ඉෂ්ට කරන व्यूह. ඉතින් සමාන යුක්තියක් ඉෂ්ට වෙන්න බෑනේ. අර ඍණ එක වෙනස් වුණොත් සමස්තාරෝපණය වෙනස් වුණොත් එහෙනම් සැකිල්ල වෙනස් කරන්න පුළුවන්ද? බෑ. ඒ සමස්තාරෝපණය වෙනස් වෙනවද? ඒක වෙන්නේ නැහැ. සැකිල්ල වෙනස් වෙන්නේ නැහැ කියන්නම දැන් බන්ධන වර්ග සහසම්බන්ධ බන්ධන වර්ග දෙකයිනේ තියෙන්නේ. මොකක්ද බන්ධන වර්ග දෙක? එකක් සිග්මා මැන් එකක් ෆයි. සැකිල්ල වෙන දැන් අනිවාර්යෙන්ම මූල පරමාණු දෙකක් අතර මොකක් තියෙන්න ඕන සාසන බන්ධන වලින්? සිග්මා බන්ධන තියෙන්න ඕන. කවුද වෙනස් වෙන්නේ? අයි බන්ධන තමයි වෙනස් වෙන්නේ. සිග්මා බන්ධනයේ ගැලවුවොත් සැකිල්ල කැඩිලා යනවා නේද? සිග්මා බන්ධනයේ වෙනස් වෙද්දි සැකිල්ල කැඩිලා යනවා කියන්නේ ළමයි ඒ වැඩේ වැරදි නේද? එහෙනම් සංප්‍රයුක්ත ව්‍යුහයක් අඳින්දී සිග්මා බන්ධන ටික කඩන්න පුළුවන්ද? අපොයි බෑ. එහෙනම් ළමයි කරන්න පුළුවන් එකම දේ මොකද්ද? කරන්න පුළුවන් දෙකම දේ සිග්මා බන්ධන ටික තියෙද්දී ෆයි බන්ධන ටික වෙනස් කරලා ඒ අදාළ විදිහට එකසර ඉලෙක්ට්‍රෝන ටික තියලා මේ යන්ත්‍රණයට දාලා බලලා ඉවර වෙලා සමස්තාරෝපණය තියෙනවා නම් අන්න ඒක පිළිගන්න පුළුවන් සංප්‍රයුක්ත ව්‍යුහය. පිළිගන්න පුළුවන් සංප්‍රයුක්ත ව්‍යුහය. හැබැයි පිළිගන්න පුළුවන් කියලා ඒක පිළිගන්න පුළුවන් එකක් කියලා ඒක ස්ථායි කියන්න පුළුවන්ද? දැන් මේක පිළිගන්න පුළුවන්. කෙනෙක් පිළිගන්න පුළුවන්. ඒක හැමදාම ස්ථායි වෙනවද? නෑනේ ළමයි. හරිද? කොහොමද ස්ථායිද කියලා බලන්න. ස්ථායිද කියලා බලන්න මේවනේ. දැන් ස්ථායි වෙන බලන්න මේක යන්ත්‍රනේ මේ බලන්නකො මන්තරේ වගේ කොච්චර කරත් මේ දෙන්නයි උඩට වෙනවා. හරිද? දැන් අයනයක ස්ථායිතාවය වැඩි වෙන්න නම් එක්ක ආරෝපණ ගාන අඩු වෙන්න ඕනි. ඒ කියන්නේ ආරෝපණ ගාන ව්‍යාප්තිය අඩු වෙන්න. ආරෝපණ හැමතැනම තිබ්බොත් ඇත්තටම මේ වැඩි යවුල්නේ. ඒ කියන්නේ තමයි මෙහෙමනේ. ස්ථායි වෙනවා කියන්නේම සාසනික බන්ධනයක් හදලා ස්ථායි වෙනවා කියන්නේම ස්ථායිතාවය වැඩි කියන්නේ උන්ගේ බන්ධනේ තියාගන්න කැමති කියන එකනේ. ස්ථායි වෙනවා නම් උන්ගේ බන්ධනේ තියාගන්න කැමති. දැන් ස්ථායි නොවෙනවා නම් ස්ථායි බව අඩු නම් උන්ගේ බන්ධනේ තියාගන්න කැමති නෑ. හරිද? එතකොට ස්ථායි වෙනවා නම් දැන් ගොඩක් අය කැමති හැමෝම කැමති ස්ථායි වෙන්නනේ. ස්ථායි වෙන්න නම් ආරෝපණ ව්‍යාප්තිය අඩු වෙන්න ඕන. එහෙම නැත්නම් ආරෝපණය රහිත වෙන තරමට ස්ථායිතාව වැඩි වෙනවා නේද? ආරෝපණ ව්‍යාප්තිය වැඩි ආරෝපණ තියෙනවා නම් වඩා විද්‍යුත් ඍණකනාට මොන ආරෝපණය වෙනවද? වඩා විද්‍යුත් ඍණකාර ධන ආරෝපණය ඇවිල්ලා කියන්නේ නෑනේ. මොන ආරෝපණ දෙන්නේ? ඔව් ඍණ ආරෝපණය එන්න ඕන. වඩා විද්‍යුත් ඍණකනාට ඍණ ආරෝපණය එනවා නම් වඩා විද්‍යුත් ඍණකනාට ඍණ ආරෝපණය එනවා නම් වඩා විද්‍යුත් ධනයට ධන ආරෝපණය එන්න ඕන. ඒක අනිත් පැත්ත. හරිද? ඕක තමයි කාරණේ. හරි ස්ථායිතාවය බලන්න පුළුවන්. ඊට පස්සේ අපි දැන් උදාහරණයක් බලමු. 27 වෙනි පිටුවේ මේක ටියුට් එකේ පැහැදිලි කරලා තියෙනවා. මම හිතන්නේ අංශුසරුත් මේක පැහැදිලි කරා. හැබැයි මම බොහොම ලස්සන මේ වැඩේ කරගෙන යන්නම්. මෙන්න මේව සංප්‍රයුක්ත ව්‍යුහ අඳින්නේ. දැන් හෙට වීඩියෝ එකේදී ඕගොල්ලන්ට හෙට වීඩියෝ එකේදී ළමයි සංප්‍රයුක්ත ව්‍යුහ අඳින්න. ඒ කියන්නේ සම්පූර්ණ සංප්‍රයුක්ත ව්‍යුහ ගොඩක් අඳිනවා. මෙච්චර කියවන්නේ නැහැ සංප්‍රයුක්ත ඇඳලා කියලා දෙනවා. හරිද? මොකද මතක තියාගන්න ඕගොල්ලෝ මේ වීඩියෝ එක බලන හැමෝටම හරිද කිසි කලබලයක් නැහැ. ඕගොල්ලෝ මේ මාසේ ටියුට්ස් ගන්න කොහොමද ඒ කියන කාරණා අපි පිළිවෙලට කෝල් එකක් දීලා කියන්නේ. කෝල් එකක් නාපු කට්ටිය ඉන්නවා නම් තවමත් හරිද
මෙන්න මේ නම්බර් එක 077යි 320යි 95යි 59ට කතා කරන්න මගේ නම්බර එක. එතකොට ඕගොල්ලන්ට අවශ්‍ය වැඩිදුර තොරතුරු දැනගෙන කරන්න පුළුවන්. බය වෙන්න බෑ හැමෝටම කෝල් කරනවා. බහුතරයකට කතා කරලා නැහැ තවම. මොකද හේතුව මේ දැන් රටේ පවතින වාතාවරණයත් එක්ක ළමයි මේක අපි දන්නේ නැහැ කොයි අතර යයිද කියන්නේ 14 වෙනිදා මේගොල්ලෝ මේක රිලීස් කරයිද නැත්නම් මේක සංචාරන සීමා අයින් කරයිද අපි දන්නේ නැහැ. එතකොට ඒක නිසා ඔයගොල්ලන්ට කෝල් එකක් එන මේ කෝල් එකේ විදිහට වැඩි දැන් අපි දැන් කියනවා තොරතුරු ටිකක්. හරිද? අලුත් ක්‍රමවේදයක් හොයාගෙන තිනවා. ඉතින් මේ ක්‍රමවේදයට ඔයගොල්ලන්ට ටියුට්ස් ගන්න පුළුවන් මේ මාසෙ තුනට. මොකද ඔයගොල්ලන්ට සෞඛ්‍යාංශික ක්‍රමවේද වලට අනුව එපා අපි කරන්නේ. මුලින්ම ඔයගොල්ලන්ගේ පරිස්සම් බලන්න එපා. හරිද? වැඩේ මේ කාලේ තමයි ඕව අපි හැමෝටම මේක තාරකම් මේ තීරණාත්මක අවධියක්. මේ තීරණාත්මක අවධියේ ඔබ කොයි වෙලාවකවත් ඔබේ අරමුණ අමතක කරන්න එපා. හරි? මට මේ වෙලාවේ ඔයගොල්ලෝ කලබල කරලා ඔයගොල්ලෝ හරියට මෙහෙට යවන්න කිසිම ඕනවක් නැහැ. හරිද? ඒ නිසා ඔයගොල්ලෝ ওই විදියට ඉන්න විදියට මින්න ඔයගොල්ලන්ට කෝල් එක ආම්සේ කෝල් එකේ කියන විදියට ටියුට්ස් ටික ගන්න. මොකද අපි හේතුව 16 වෙනිදා විතර වෙද්දී මේ මාසේ 16 වෙනිදා වෙද්දී මේ ටියුට් අලුතෙන් ටියුට්ස් ගත්ත කට්ටියට වීඩියෝස් එවන්න පටන් ගන්නවා. හරිද? ඒක නිසා 16 වෙනිදා වෙනකොට දැන් මේ වීඩියෝ ටික බලලා අනුස්කසගේ වීඩියෝ ටික බලලා මේ ඒ ටික පටන් ගන්න. එතකොට 16 වෙනිදා වෙද්දී ඕගොල්ලෝ මේ ටියුට්ස් ගන්න මේ මුදල් ගෙවුවම ඇති. හරිද? එතකොට ඒක නිසා කලබල වෙන්න එපා. ඕගොල්ලන්ට කියනවා මොකද්ද කරන්න ඕන කාරණාව කියලා. එතකොට ඒ කාරණාවට අනුව සැකසෙන්න දැන් සමහර අයට කෝල්ස් ඇවිල්ලා ඇති. සමහර අයට කෝල්ස් ඇවිල්ලා නැතුව ඇති. ඒගොල්ලෝ කලබල වෙන්න එපා. නම්බරේට අවශ්‍ය නම් කෝල් කරලා දැනුවත් වෙන්න. ඒක ප්‍රශ්නයක් නෑ. අලුතෙන් සම්බන්ධ වෙනකොට අපි නම්බරේට කතා කරලා දැනුවත් වෙන්න පුළුවන්. ප්‍රශ්නයක් නෑ. හරිද? හරි. එහෙනම් වැඩේ පටන් ගමු. හරිද? ඔන්න දැන් 23 වෙනි පිටුවේ මට කියනවා මෙන්න මේ එක්තරා ඒකරිනායනයක සැකිල්ල පහත ව්‍යුහය දක්වලා තියෙනවා. හරිද? ඒගොල්ලෝ මට දීලා තියෙනවා මෙන්න මේක. දැන් මම මේක බලන්න. හරි? එක්තරා ඒකරිනායනයක සැකිල්ල මෙන්න මෙහෙම දීලා තියෙනවා ඒගොල්ලෝ. හරිද? සැකිල්ල මෙන්න මේක දීලා තියෙනවා. H N C O මේක තමයි සැකිල්ල. ඉහත ආයනය සඳහා දැන් ඒගොල්ලෝ මෙහෙම සම්ප්‍රයුක්ත ව්‍යුහ අදිද්දි ළමයි ඒගොල්ලෝ මුලින්ම පිළිගන්න පුළුවන් ලුයිස් ව්‍යුහය. පිළිගන්න පුළුවන් ලුයිස් ව්‍යුහය කියන්නේ වඩා ස්ථායි එකද අස්ථායි එකද? දැන් ළමයි පිළිගන්න පුළුවන් එක කියන්නේ වඩා අස්ථායි එකද? කන පැයෙන්න දෙන්නේ පිස්සුද? වඩා ස්ථායි එක. හරිද? ඇයි? දැන් පිළිගන්න පුළුවන් එක වෙන්න ඕන වඩා ස්ථායි එකක්. එතකොට වඩා අස්ථායි එකක් පිළිගන්නවද? දැන් එහෙම තමයි නේ. වඩා ස්ථායි කෙනා තමයි පිළිගන්නේ. අස්ථායි කෙනා පිළිගන්නේ නැහැ. හරිද? ඒ කියන්නේ පිළිගත හැකි ලුයිස් ව්‍යුහය කියන්නේ වඩා ස්ථායි ලුයිස් ව්‍යුහය හදපන් කියලා කියන්නේ. හරිද? දැන් මේක ඒක ඍණායනයක් නිසා ළමයි ඍණායනයක් නම් මේක ඍණාරෝපණයක් ඒක ඍණායනයක් කියන්නේ ඒකනේ ඍණ ආරෝපණ එකක් තියෙනවා. එහෙනම් ළමයි මෙතන මුල කොච්චර තිබ්බත් ඇත්තටම වඩා විදුලි ඍණ කවුද? ඇත්තටම වඩා විදුලි ඍණ ඔක්සිජන්. ඔක්සිජන් නම් එහෙනම් ඔක්සිජන් මතන නේද ඍණාරෝපණයක් වෙන්න ඕනේ. එහෙනම් එක ඔක්සිජන් කෙනෙක්ව අපි සලකමු. හරිද? එහෙනම් අපිට කියන්න පුළුවන් මෙන්න මේ ඔක්සිජන් මම හිතනවා මෙන්න මේ ඔක්සිජන් ගාව ඍණාරෝපණයක් තියෙනවා කියලා. හරිද? මම හිතනවා හිතලා යාර ඍණාරෝපණයක් දෙනවා. ඉතින් මම මෙතනින් පටන් ගත්ත නිසා හරිද? මම කරන්නේ සාමාන්‍යයෙන් ඔක්සිජන් හදන්නේ බන්ධන දෙකයි. හැබැයි දැන් ඔක්සිජන් ඍණාරෝපණයක් වෙනවා නම් එයාට දෙන්න බන්ධන එකයි. නේද? මතක ඇති කිව්වද? ඕවා මේ නිතර මතක් කරන්න බෑ. ඒකට දැන් එයාගේ මොනවද දැන් අපිට මධ්‍ය පරමාණු තෝරගන්න විදියක් නැහැනේ. යන්ත්‍රය වගේ මන්තරය ඈ. මේක ගෙලින්ම මේ අන්තරයට මේ මන්තරේ සුපිරි ඈ. දැන් මධ්‍ය පරමාණු තෝරගන්න දෙයක් නැහැ. ඒගොල්ලෝ එක තෝරලා දීලා තියෙනවා. සැකිල්ලක් දීලා තියෙනවා. බන්ධන ඇඳින්න ඕනේ. බන්ධන අඳිද්දි ඍණාරෝපණයක් තියෙනවා. ඍණාරෝපණ දෙන්නේ ඔක්සිජන් නේ. වඩා විදුලි ඍණ කෙනා නිසා. දුන්නා. දීලා ඉවරලා එයාගේ අෂ්ටකය බලන්න. බලන්න පිළිවෙලට යනවා. එයාගේ අෂ්ටකය බලන්න. ඇයි? අෂ්ටක සෙට් එකේ එයා ඉන්න නිසා. අෂ්ටක බැලුවන් පස්සේ එයා වගේ බන්ධන එලිකැලි එකයි. ඒක ඉලෙක්ට්‍රෝන යුගලක්. තව ඉලෙක්ට්‍රෝන යුගල් තුනක් තියෙන්න ඕනි. එතකොට ඒක එක සැර වලින් තියෙනවා එකයි. මෙන්න දෙකයි. මෙන්න තුනයි. හරිනේ? එතකොට බලන්න ඍණාරෝපණ එනවද කියලා කරනවා. කාණ්ඩාංකයට සමාන 1 2 3 4 5 6යි 7යි. හරිනේ කාණ්ඩාංකයට වඩා වැඩි ඔක්සිජන් 6 කාණ්ඩාංකය 6. එයා ඍණාරෝපණයක් කරනවා. අවුල නැහැ. හරිද? ඊට පස්සේ ඔයා බලන්න හරිද? ඊට පස්සේ දැන් මම කියවනේ නිතරම ළමයි මධ්‍ය පරමාණු එකපාරම කරන්න යන්න එපා. ඇයි? ඒක ළමයි ඇයි කොහෙන් බන්ධ වෙයිද දන්නේ නැහැ. ඌ අන්තිමට බැලන්ස් කරන්න. මධ්‍ය පරමාණු නිතරම බැලන්ස් කරන්න යන්න එපා කවදාවත්. හරිද? මැදිලා ඔයටයි මැදිලා ඉන්න කෙනාව බැලන්ස් කරන්න යන්න එපා. හරිද? ඊට පස්සේ දැන් මෙයාට ඍණාරෝපණය දුන්නානේ. ඒක ඍණායනයක් නේ. හරිද? එතකොට මෙයාට ළමයි බන්ධන දෙකක් තියෙනවා කොහොමද? ඇයි? මෙයා ඍණාරෝපණය කරනවා කියලා කියන්නේ. ඇයිනේ? ඇයි?
මෙයාට තියෙන ඍණාරෝපණ එකයි. එතකොට මෙයා බන්ධන දෙකක් තියෙනවා. හරි. එයාට බන්ධන දෙකක් තියෙනවා. එයාගේ අෂ්ටකේ බලන්න. එයාගේ අෂ්ටකේ 1 2 අන ඉලෙක්ට්‍රෝන යුගල් 1 2 3 4. එයාගේ අෂ්ටකේ හරි. කාණ්ඩාංකයට සමාන ඉලෙක්ට්‍රෝන ගණන් බලන්න 1 2 3 4යි පාය 6යි. හරි. එහෙනම් ආරෝපණයක් නැහැ. හරිද? මේ කාබන්ට බලන්න දැන්. කාබන්ට බලුවෙන් පස්සේ තමයි දැන් මේ ඔක්සිජන් බැලන්ස් කරලා මේ ඔක්සිජන් බැලන්ස් කරලා ඊට පස්සේ නේද කාබන්ට ආවේ. හරිද? කාබන්ට බලන්න. කාබන් වටේ බන්ධන 1 2 3 4. ඉලෙක්ට්‍රෝන යුගල් නම් 4යි අෂ්ටකේ හරි. ඒ වගේම එයාට ඉලෙක්ට්‍රෝන 1 2 3 4ක් තියෙනවා. කාණ්ඩාංකයක් 4ක්. එයාගේ කාණ්ඩාංකයට සමාන ඉලෙක්ට්‍රෝන ගන්න තියෙනවා. එයාමත ආරෝපණයක් නැහැ. හරිද? ඊට පස්සේ දැන් මුන් සෙට් එක ඔක්කොම බැලන්ස් කරලා ඉවරලා ආයෙ මෙතනට පයිද්දි ළමයි. ආයෙ මෙතනට පයිද්දි මුංග අන්බැලන්ස් වෙන්න බන්ධන ගන්න නැහැ. කොටින්ම කිව්වොත් ළමයි නයිට්‍රජන් වටේට සාමාන්‍ය බන්ධන කීයක් තියෙන්න ඕනද? සාමාන්‍ය බන්ධන 3ක් තියෙන්න ඕනේ. ඉතින් ළමයි බන්ධන 3ක් තියෙනවා කියලා දැන් මෙතන බන්ධන දෙකක් තියෙනවානේ. ඉතුරු බන්ධනේ ළමයි මෙතනට ගැහුවොත් මේ කාබන් ආයෙ අන්බැලන්ස් වෙනවානේ. ඒක නිසා ඒක කරන්නේ නැහැ. මොන ඒ බන්ධනේ කාටද ගහන්නේ? ඔව් මෙතනින් දැන් මේ පැත්තට යන්නේ එහෙනම් මේ පැත්තටයි ගහන්නේ. ඒ බන්ධනේ ළමයි මෙතනට ගහන්නේ. ගැහුවෙන් පස්සේ මේ නයිට්‍රජන් බැලන්ස් කරන්න. ඇයි? දැන් යාගේ බන්ධන ගාන ගැහුවෙන් පස්සේ අෂ්ටකය බලන්න එපා. අෂ්ටකය බලන්න. මේ බලන්න මේක මන්තරේ වගේ පුතා යන්තරේ. ආයේ කොහෙන් දැම්මත් ඔළුවට කෙමිස්ට්‍රිය. පේනවනේ. හරිද? ඊට පස්සේ බලන්න යාගේ වටේ ඉලෙක්ට්‍රෝන යුගල් 1 2 3ක් තියෙනවා. 4ක් තියෙනවා අෂ්ටකය වෙන්න නම් ආන් එකක් තිබ්බා. ඊට පස්සේ යා වටේ කාණ්ඩාංකයට සමාන ඉලෙක්ට්‍රෝන ගානක් තියෙනවා 1 2 3 4යි 5යි. අවුල නැහැ. හරිද? දැන් මට එක එක්කෙනාට පොඩි එක්කෙනාට වගේ කියන්න බෑ මේ බන්ධනයකින් ඉලෙක්ට්‍රෝන එකක් මූල වේඩන අනිත් එක නඩයි කියලා ඒව කියන්න බෑ. දැන් හරිද? උතරම කියන්න බෑ නෝක. දැන් මේ නයිට්‍රජන් වලට බන්ධන තුනක් තියෙනවා. හයිඩ්‍රජන් ගාව කොහොමද බන්ධන එකයි තියෙන්නේ. හරි ප්‍රශ්නයක් නෑ. අෂ්ටකේ සම්පූර්ණ මෙයාට ඉලෙක්ට්‍රෝන දෙකක් තිබ්බා. හරිද? එයා වටේ ඉතින් කාණ්ඩාංකයට සමාන ඉලෙක්ට්‍රෝන ගණන් තියෙනවා. හරිනේ? ඔකෝම කියන්න පුළුවන්. තව කෙනෙක් ප්‍රශ්න කරන්න පුළුවන්. දැන් මේක සංප්‍රයුක්ත ව්‍යුහ අඳින්න කියනවා. ගෙඩි පිටින් ළමයි සංප්‍රයුක්ත ව්‍යුහය අඳින්න කිව්ව ගමන් ගෙඩි පිටින් ළමයි සංප්‍රයුක්ත ව්‍යුහ අඳින්න කිව්වම මේ ව්‍යුහයම දැන් මේක තමයි පිළිගන්න පුළුවන් විශ්වයේ ගෙඩි පිටින් සංප්‍රයුක්ත ව්‍යුහ අඳින්න කිව්වම මේකට පිටින් එතනලු මේකම අඳින්න. සමහර වෙලාවට මේකම ඇඳලා ඉතුරු රූප ටිකක් අඳින්න. මම ඉතුරු රූප ටික අඳින්න දෙයි කියන්නේ. හරිද? සමහර වෙලාවට ළමයි සමහර වෙලාවට ඕගොල්ලන්ට කියනවා ඉහත අඳිනවද ස්ථායී ලුයිස් ව්‍යුහය හැර. ඒ කියන්නේ මේක හැර මේක අඳින්න පුළුවන් අනිත් ව්‍යුහ ටික අඳින්න. එතකොට තමයි මේක අඳින්න එපා ඇති. ඒතරුන් ලකුණු දෙන්නේ නැහැ ඒගොල්ලෝ. හරිද? මේක හැර මේකෙන් තර්ක කරලා අඳින්න පුළුවන් අනිත් ව්‍යුහ ටික අඳින්න. එතකොට ලකුණු දෙනවා. පැහැදිලිද? ඒ ප්‍රශ්නේ හරියට කියවන්න. හරිද? ලුයිස් ව්‍යුහය අඳලා ස්ථායී ලුයිස් ව්‍යුහය අඳලා සංප්‍රයුක්ත ව්‍යුහය අඳින්න කිව්ව ගමන් ආයේ සංප්‍රයුක්ත ව්‍යුහයට මේකෙන් නම කොට මේකත් එක්කම අනිත් ටික අඳින්න. හරිද? සමහර වෙලාවට කියනවා ස්ථායී ලුයිස් ඉහත අඳිනවද ස්ථායී ලුයිස් ව්‍යුහය හැර අනිත් ටික අඳින්න කිව්වෙන් පස්සේ තමයි මේක අඳින්න එපා අනිත් ටික අඳගෙන යන්න. හරිද? දැන් තව කෙනෙක්ට තර්ක කරන්න පුළුවන් මෙහෙම. දැන් ළමයි අපි සංප්‍රයුක්ත ව්‍යුහය අඳිනවා කියලා කරන්නේම මොකද්ද ළමයි? සැකිල්ල වෙනස් කරනවද? නෑ. සැකිල්ල වෙනස් කරන්නේ නෑ. මොන බන්ධනද වෙනස් කරන්නේ? ෆයි බන්ධන. එහෙනම් ළමයි අපිට මෙතන ෆයි බන්ධන කීයක් තියෙනවද? දැන් ඔන්න බලන්න හොඳේ. මට දැන් මම ඒවා සංප්‍රයුක්ත ව්‍යුහ අඳින්න. හරිද? ඔන්න අපේ සර් කිව්වනේ සැකිල්ල වෙනස් කරන්න එපා කියලා. මම සැකිල්ල වෙනස් කරන්නකො සැකිල්ල ඇඳ ගන්න. හරිද? ඔන්න දැන් ඔයා හිතනකො මම සැකිල්ල ඇඳ කියලා. ඔන්න දැන් මේ එක සර මකන්නම් මම. හරිද? ඔයා හිතනවා එක සැකිල්ල ඇඳ කියලා මේ. ඔන්න සැකිල්ල ඇඳ සැකිල්ල ඇඳන් පස්සේ ළමයි මේක නේද සැකිල්ල. හරිද? ඇත්තටම ළමයි ස්ටයිල් ඉෂුවේ දැන් ඇඳ ඔයාලා මතකයි කියලා හිතන්න හොඳේ. ස්ටයිල් ඉෂුවේ ඇඳන් පස්සේ හරිද? නැත්තම් මෙහෙම තියන්නම්කෝ. හරිද? නැත්තම් ඔයාලට පැටලෙන්න පුළුවන්. හරිද? මෙන්න මේකනේ සැකිල්ල. දැන් මේක සැකිල්ල මට ගන්න පුළුවන් කොහොමද? සැකිල්ල මෙන්න මේක. හයිඩ්‍රජන් ඉන්නෝ, නයිට්‍රජන් ඉන්නෝ, ආයෙ සැකිල්ල මෙතන නයිට්‍රජන් ඉන්නෝ. එයාගේ ෆයි බන්ධනේ ගන්නෑ. සැකිල්ලට ගන්නේ අපි සිග්මා බන්ධන එක විතරයි නේ. මෙන්න කාබන් ඉන්නෝ, මෙන්න ඔක්සිජන් ඉන්නෝ, මෙන්න ඔක්සිජන් ඉන්නෝ. හරිනේ. ඔන්න සැකිල්ල. දැන් ඇත්තටම වෙනස් කර යන්නේ මොකද්ද ළමයි? වෙනස් කර යන්නේ. ඔව් වෙනස් කර යන්නේ ළමයි මේ ෆයි බන්ධන දෙක. හරිද? ඔය ෆයි බන්ධන දෙක කොහෙට තියෙන්න පුළුවන්ද කෙනෙක්. හැබැයි ළමයි අපිට ෆයි බන්ධනය ගහන්න පුළුවන්ද? වැඩිපුර ෆයි බන්ධන තියෙනවා කියලා ඒ ෆයි බන්ධනය මිය හයිඩ්‍රජන් ගාලින් ගහන්න පුළුවන්. එහෙම ගහන්න බෑනේ. ඇයි? ඒ කියන්නේ ළමයි හයිඩ්‍රජන් වටේ කොහොම කරත් තියෙන පුළුවන් බන්ධන එකයිනේ. හරිද? කොහොම කරත් තියෙන පුළුවන් බන්ධන එකයි. ඒ කියන්නේ ළමයි වැඩිපුර සංයෝජනය වීමට වැඩිපුර හැකියාව ඇති. කාබන්ගේ බන්ධන 4යි. සංයුක්තතාවය 4යි. මෙයාගේ 3යි ඔක්සිජන්ගේ 2යි
ෆ්ලෝරින් එක වුණාට ක්ලෝරින් ගේ වැඩි වෙන්න පුළුවන්. සල්ෆර් ගේ තියෙන්න පුළුවන්. ෆොස්ෆරස් ගේ තියෙන්න පුළුවන්. ඒ කියන්නේ තමයි බන්ධන වැඩිපුර තියාගන්න පුළුවන් ඒ උන්ට නේද? මේ වැඩිපුර ඔය තියෙන ෆයි බන්ධන ටික මාරු කර යන්නේ. ඒ කොටින්ම කියන්නේ තමයි ෆයි බන්ධනේ දානවා කියලා යම් තැන් වලට හයිඩ්‍රජන්ට දාන්න බෑ. ෆ්ලෝරින්ට දාන්න බෑ. දානවා නම් ඔය නොකිය කියන්නේ මුන් දෙන්නට බැරි නම් අනිත් උන්ට පුළුවන් කියලානේ. හරිද? හයිඩ්‍රජන් ෆ්ලෝරින් බෑ. අනිත් උන්ට පුළුවන්. අනිත් උන්ට කියන පොදුවේ ගත්තම කාබන් නයිට්‍රජන් ඔක්සිජන් මේ ක්ලෝරින් සල්ෆර් ෆොස්ෆරස් පුළුවන් නේ. මොකද කරන්නේ? සැකිල්ල වෙනස් කරන්නේ නැහැ. දැන් මම එහෙම කරන්නේ. සංප්‍රයුක්ත ව්‍යුහය අදින්න දුවම පස්සේ සැකිල්ල වෙනස් කරන්නේ නැහැ. සැකිල්ල වෙනස් කරන්නේ නැහැ. හරි සැකිල්ල වෙනස් කරේ නැහැ ඔන්න. හරිද? මට කිව්වේ ෆයි බන්ධන ටික කැමති තැනකට ඒ කියන්නේ මේ අවශ්‍ය තැන් වලට දාලා බලන්න කියලානේ. දැන් අවශ්‍ය තැන් වලට දානවා කියලා හයිඩ්‍රජන් ගාවට දාන්න පුළුවන්ද? බෑ. ෆයි බන්ධන දෙකක් තියෙනවානේ. මට හිතන්න පුළුවන් මේ ෆයි බන්ධනයක් මෙතනින් තියෙනවා ඇති. මෙන්න එකක් යන්දනේ දැන්. හරිද? මෙතන දැන් මේ ෆයි බන්ධන එක මෙතන තිබ්බනේ. වාට අකරන්න පුළුවන්. මේ ෆයි බන්ධනේ දැන් මෙතන තිබිච්ච ඔක්සිජන් ගාව තිබිච්ච ෆයි බන්ධනේ මෙතනට තියෙන්න බැරිද? පුළුවන්. දැන් ෆයි බන්ධන එකක් ගැහුවා. තව කීයක් තියෙනවද? මේ සැකිල්ල ඇතුලේ තියෙන ෆයි බන්ධන ගණන් වෙනස් වෙන්නේ නැහැ. මේ සැකිල්ල ඇතුලේ තියෙන හරිද? සිග්මා බන්ධන ගණන් වෙනස් වෙන්නේ නැහැ. ඇත්තටම ෆයි බන්ධන වෙන තැන් වලින් ගැහුවට ෆයි බන්ධන ගණන් වෙනස් කරන්නත් බෑ. ඒ කියන්නේ මේ සැකිල්ල ඇතුලේ තියෙන ෆයි බන්ධන ගණන් දෙකයි නම් ෆයි බන්ධන දෙකම තමයි ඊළඟට අතර විව්වේ තියෙනවා. ඒක තියෙන තැන වෙනස් වෙන්න පුළුවන්. තියෙන තැන වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ සමාන යුක්තියක් තියෙන විව්වය. ඒ කියන්නේ බන්ධන ගාන වෙනස් වෙනවද? නැහැ. සිග්මා බන්ධන ගාන වෙනස් වෙනවද? ඒත් නැහැ. ෆයි බන්ධන ගාන වෙනස් වෙනවද? ඒත් නැහැ. සමස්ත ආරෝපණ වෙනස් වෙනවද? ඒත් නැහැ. එහෙනම් මොකද්ද වෙනස් කරන්නේ? ළමයි වෙනස් කරනවා කියලා කරන්නේ මොනවා මේ ෆයි බන්ධනේ තියෙන තැන වෙනස් කරන්නේ. දැන් මේක මෙතන මුලින් තිබ්බනේ. සමහර ටිකට් එක යනවා. ඉතින් බා මෙතනට දාපන්කෝ. එහෙම කියන්න පුළුවන්නේ. අනිත් ෆයි බන්ධනේ. අනිත් ෆයි බන්ධනේ මෙතනට ගහනවා කියලා හිතුවට ඒක කරන්න බෑ. ඇයි? ඒක කරන්න බැරි ළමයි කාබන් වලට බන්ධන 1 2 3 4 5 මගේ අම්මෝ බන්ධන එහෙම බෑ. හරිද? එහෙනම් ඒ වැඩේ වැරදි. එහෙනම් ඒ ෆයි බන්ධනේ සාමාන්‍යයෙන් මෙතනම තියෙන්න පුළුවන්. මේ තිබිච්ච තැනම තියෙමු. හරිද? අන්න එකක්. හරිද? එතකොට දැන් ඔහොම දැහුවට එහෙම හරියන්නේ නැහැ. ඇයි? මේක පිළිගන්න පුළුවන් කියලා බලන්න එක සැර ඉලෙක්ට්‍රෝන දීලා ආරෝපණ දියන්න නෑ. කෙලවරකින් පටන් ගන්නකො. මෙයා ගැස්ට් එකේ බලන්නකො. එයා ගැස්ට් එකේ බලද්දී යුගල් 2යි 2යි ඔන්න 3යි 4යි ආරෝපණයක් නෑ. මෙයා ගාව බඳන් දෙකක් තියදී ආරෝපණයක් නෑ. දැන් මෙයා ගාව බලන්නකො. ඔන්න 1යි මෙන්න 2යි මෙන්න 3යි මෙන්න 4යි. මෙන්න ආරෝපණයක් තියෙනවා මයිනස් ඈ. හරිද? ඊට පස්සේ දැන් මෙයා බලන්න කාබන් වටේ අන්න කාබන් 1යි 2යි 3යි 4යි බන්ධන 4ක් තියෙනවා. යුගල් 4කුත් තියෙනවා. එයා කාබන් වටේ බන්ධන 4ක් තියෙනවා. ආරෝපණයක් නෑ. හරිනේ? මේ නයිට්‍රජන් වටේ බලන්න බන්ධන 1යි 2යි 3යි අෂ්ටකයේ තියෙන්න ඕනේ. අෂ්ටකයේ තියෙන යුගලක් එනවා. හරි? ඒක ප්‍රශ්නයක් නෑ. එතකොට 1යි 2යි 3යි 4යි ඊට පස්සේ එයා වටේම තියෙන ඉලෙක්ට්‍රෝන ගන්න 1යි 2යි 3යි 4යි 5යි. නිසා එකක් අහුලක් නෑ. මෙයා ගාවටත් එක සැර ඉලෙක්ට්‍රෝනක් තියෙනවා. හරි නේද? දැන් මෙන්න එකක් මෙන්න එකක්. මොකක්ද වෙනස? මේ තිබිච්ච ෆයි බන්ධනේ මෙතනට ඇවිල්ලා. හරිද? මයිනස් එක මේ මුලින් තිබුණේ මෙතන දැන් මෙතනට ඇවිල්ලා. එකක් නේද? හරි නේද වැඩි? තව කෙනෙක්ට try කරලා කියන්න බැරිද ළමයි? තව කෙනෙක්ට දැන් හිතුවම වාඩි හිතෙන්න පුළුවන් ෆයි බන්ධන නෑ නේද බං? එතකොටත් හරිනේ. එහෙම හරි. හරිද? එහෙම හරියන තැන් තියෙනවා. හරිද? මෙතනට බෑ. කාබන් නයිට්‍රජන් ඔක්සිජන් ෆ්ලෝරින් තියෙන තැන වලට බෑ. ඒ ෆයි බන්ධන ඒක ඉස්සරහට කියලා දෙන්න. හෙට කියලා දෙන්න. ඒක හොඳේ. දැන් අද කියලා දෙන්නේ අනිවාර්යයෙන්ම සංප්‍රයුක්ත ව්‍යුහයක් අඳිනවා නම් සංප්‍රයුක්ත ව්‍යුහයේ සැකිල්ල අඳින්න බෑ. කොටින්ම කිව්වොත් ළමයි මේ හයිඩ්‍රජන් මෙතනට සම්බන්ධ කරන්න බෑ. මේ තියෙන සැකිල්ලම තමයි. සිග්මා බන්ධන ටික තියෙන්නම ඕනේ. ෆයි බන්ධන ටිකත් වෙනස් වෙන්නේ නැහැ. වෙනස් වෙන්නේ ෆයි බන්ධනේ මොකද්ද? තියෙන තැන විතරයි. තියෙන තැන විතරයි. දැන් තව එකක් කියන්නකෝ. ආයෙ සැකිල්ල අඳින්න. ඔන්න බලන්න මට කිව්ව තව සංප්‍රයුක්ත ව්‍යුහයක් අඳින්න මම ආයෙ සැකිල්ල අඳිනවා. ඔන්න බලන්න හරිම ලේසි. ආයෙ අඳින්න. තිබිච්ච විදිහම අඳින්න හොඳේ වෙනස් කරන්න බෑ බලන්න මම අඳින්නෙත් එහෙම නම් අඳින්න ඕනේ එහෙම තමයි මහතරවරු වෙන්නේ නැහැ හරිද පස්සේ වෙමු හරිද දැන් මේ විභාගයට මම කියන්නේ රැස් වෙනවා හරි ඊට පස්සේ දැන් ෆයි බන්ධනේ ඔයා කල්පනා කරනවා හරි දැන් ඔක්සිජන් දැන් ෆයි බන්ධන දෙකයිනේ තියෙන්නේ ෆයි බන්ධන දෙක කොහෙන් හරි ගහන්න ඕන මේ ඔක්සිජන් ගාවත් එකක් තිබ්බනේ හරිද මේ ඔක්සිජන් ගාවත් දැන් තිබ්බනේ කලින් රූපේ හරිද ඊට පස්සේ දැන් මෙතනට කොහොමද ෆයි බන්ධනේ ගහන්න පුළුවන් එකක් ඔන්න ගැහුවා දැන් මෙතනට මුලින් තිබ්බා මෙතනට හරිද ඊට පස්සේ මෙතනට පැන්නා හරිද තව කෙනෙක් try කර තව කෙනෙක් කියන්න බෑද ඉතින් බං ඔය ෆයි බන්ධනේ මෙතනට ගහපන්
කියන වැරදිද? ඉතින් මේ කියෝ යනවා. ඔව් පුළුවන්. හරිනේ. ඊට පස්සේ ඉතින් අනිත් ෆයිල් බන්ධනේ දැන් මෙතනට ගහන්න බෑනේ කොහොමද? පැහැදිලිව මෙතනට ගහන්න බෑනේ. අපි මොකද්ද කරේ ළමයි? තියෙන්න පුළුවන් තැන් ටික කවර් කරන් ගියානේ. දැන් එක ෆයිල් බන්ධනයක් මෙතනට තිබ්බා. ඊට පස්සේ ඒක මෙතනට දාලා බැලුවා අනිත් ෆයිල් බන්ධනේ මෙතනට ගහන්න පුළුවන් කියලා බැලුවා. හරි ගියේ නෑ. එතකොට ඒක මෙතනටම තිබ්බා. හරිද? දැන් මෙතන තිබිච්ච ෆයිල් බන්ධනේ මෙතනට මුලින් මෙතන තිබ්බා. ඊට පස්සේ ආයෙ මෙතනට ගත්තා. ඊට පස්සේ දැන් මේ දෙකටම වෙනස් වෙන්නේ මේක. view එක වෙනස් වෙන්නේ. ඒ ෆයිල් බන්ධනේ මෙතනට දාන්න තු මෙතනට දාපන්කෝ. දැම්මා. ඉතුරු ෆයිල් බන්ධනේ. ඉතුරු ෆයිල් බන්ධනේ හයිඩ්‍රජන්ට ගන්න බෑනේ. එහෙනම් ඉතින් ඒකත් තියෙනුනේ මෙතනම තමයි. දැන් ඔයාලා හිතන්න පුළුවන් ඉතින් ඒ ෆයිල් බන්ධනේ මෙතනට ගන්න. එහෙම ගහන්න බෑ. ඉතින් එතනදී ආයෙ නෑ කලින් කරපු වැඩේමනේ. හරිද? එහෙම වෙන්නේ නෑ. හරි නේද වැඩේ? ඊට පස්සේ කෙලවර ඉඳන් බැලන්ස් කරගෙන දැන් ඔක්සිජන් දාලා තියෙන බන්ධන එකයි. ඒ කියන්නේ යාට කොහොම මයිනස් වෙන්න ඕනේ. 1 2 3 4 5 හරිද 7යි. ඒතර මයිනස් වෙනවා තමයි. හරිද? මෙයා ගාවත් බන්ධන එකයිනේ තියෙන්නේ. 1 2 අෂ්ටකයේ සම්පූර්ණ. 3 4යි 5යි. අන්න මයිනස් ආවා. කාබන් වටේ බන්ධන 4යි අෂ්ටකයේ සම්පූර්ණ. දැන් ඕවා දේශි. හරිද? මෙයා වටේ බන්ධන 1 2 3 4යි. හැබැයි කාණ්ඩාංකයට සමානව ගන්න ඕනේ. නේද? හැමදේටම කාණ්ඩාංකයට සමානව බලන්න බෑ. 1 2 3 4 කාණ්ඩාංකයේ 5ක් වෙන නයිට්‍රජන් ගාව දැන් තියෙන ඉලෙක්ට්‍රෝන 4ක් නිසා එයා ගාව ධනාරෝපණයක් වෙනවා. හරි නේද? එයා ගාව ධනාරෝපණයක් වෙනවා. දැන් මේ නයිට්‍රජන් ගාව එයාට අෂ්ටකේ තියෙන්න ඕනේ 1 2 3යි. කීයක් අඩුද? යුගලක් අඩුයි. හරි. කාණ්ඩාංකයට සමාන ඉලෙක්ට්‍රෝන ගාව 1 2 3 4 5යි. වැඩි හරි. හයිඩ්‍රජන් දිහා බලන්න නෑ. දැන් අදපු රූපේ කොහොමද සම්ප්‍රයුක්ත වුණාද කියලා බලන්නේ. සැකිල්ල වෙනස් වෙන්න බෑ. අපේ සර්පොත් සැකිල්ල වෙනස් වෙන්න බෑ. ෆයිල් බන්ධන ගානක් වෙනස් වෙන්න බෑ. හැබැයි තියෙන දේ වෙනස් වෙන්න පුළුවන්. හරි නේද? වෙනස් වෙලා නේද? වෙනස් වෙනවා. හැබැයි සමස්තාරෝපණය කොච්චරක් වෙන්න ඕනද? සමස්තාරෝපණය ඍණ වෙන්න බෑ. දැන් මුගේ ඍණ එකයි. හරිනේ? මුගේ ඍණ එකයි. මුගෙත් ඍණ එකයි. මුගෙත් බලන්නකෝ ඍණ එකයි ඍණ දෙකයි. හැබැයි ධන එකයි. ඍණ දෙකයි ධන එකයි එක්ක උපරාම ඍණ එකයි. දැන් මේ ඇඳවිලාද අඳිනවද සංප්‍රයුක්ත ව්‍යුහ මේකට සංප්‍රයුක්තයි මේකට සංප්‍රයුක්තයි මුන් ටික පිළිගන්න පුළුවන් කියලා කියන්න ළමයි මුන් දාගන්නවා මෙන්න මෙහෙම ඊතලයක් මේකට සංප්‍රයුක්තයි පුතේ මේකට සංප්‍රයුක්තයි ඒ කියන්නේ මේ දෙන්න මේ රූපේ මේකට යුක්ති ඉෂ්ට කරනවා මේ රූපේ මේකට යුක්ති ඉෂ්ට කරනවා කියලා දාගන්න ඕක දාගන්නවා මෙන්න මේ වගේ ඉතලයක් දාගන්න. ඔයා මෙහෙම මම යන්නේ මෙහෙම නිසා මම සංප්‍රයුක්ත ඉතලේ මෙහෙම දානවා. ඔන්න මේ පැත්තට දාගෙන ගියා නම් ඔයා මෙහෙම දාගන්න. ඒක ප්‍රශ්නයක් නෑ. හරිද? ඉතලේ දාන්න ඕන විදිහට. හරිද? සංප්‍රයුක්ත ඉතල දාන්න. හරිද? ඔන්න ඔහොම තමයි සංප්‍රයුක්ත ව්‍යුහ අඳින්නේ. දැන් අපිට තව එකක් try කරමු. කොහොමද කරන්නේ ළමයි? මොනවා කරත් සිග්මා බන්ධන වෙනස් කරන්න බෑ. මොනවා කරත් ෆයි බන්ධන වෙනස් වෙන්නේ නැහැ. ෆයි බන්ධන ගාන වෙනස් වෙන්නේ නැති වුණාට මොනවා කරත් ෆයි බන්ධන තියෙන තරම මොනවා වෙනවද සංප්‍රයුක්ත ව්‍යුහය වෙනස් වෙනවා. පැහැදිලිද මම කියන එක? ඔයා මේක නෝට් කරගන්නකෝ. හරි. දැන් හොඳට බලාගෙන ඉන්න. හරිද? දැන් අපි ඊළඟට තව එකක් කරන්නේ. දැන් ළමයි මේ වගේ ස්ථායීතාවය ගැන කතා කරන්න පුළුවන්. දැන් අපිට පුළුවන් මේ අඳුරලට ඒ වගේ ස්ථායීතාවය තෝරගන්න. කොහොමද ස්ථායීතාවය තෝරගන්නේ? මෙන්න මේක. ළමයි හොඳට මතක තියාගන්න මේ ජීවිත කාලය ඇතුළත ඔබ ඉගෙන ගන්නා විෂය කරුණු වල හරිද බොහොම හරවත් නැනවත් ක්‍රමවේදයක් තියෙන්න ඕනේ. සහ තර්කානුකූල වෙන්න ඕනේ. ඔබ ඔබගේ අරමුණ අමතක කළා. ඔබ ඔබගේ යන ගමන අමතක කළා. ඔබ ඔබගේ ශක්තිමත් බව, ඔය පුෂ්ඨවංශී බව අමතක කළා. ඔබ අපුෂ්ඨවංශීයෙක් වුණොත් ඔබට යම් මොහොතකදී ඔබේ අරමුණ පාවා දෙන්නෙක් වෙනවා. රට ජාතිය පාවා දෙන්නෙක් වෙනවා. දෙමාපියන් පාවා දෙන්නෙක් වෙනවා. පාවා දෙන්නෙක් වෙන්න බා. කොළනේ මතක තියාගන්නලා, කෙළනේ මතක තියාගන්නලා මන්තරේ වගේ මතර බලලා ඒ අන්තරේ ඔලුවටම ජෙමිස්ට්‍රි එතෙක් ඒ මොහොතේ තමයි ශක්තිමත් වෙනවා. හරි. දැන් කොහොමද මේක ස්ථායීතාවය කොහොමද මෙහෙම කියන්නේ? ස්ථායීතාවය වැඩි. මෙම මේ ලුයිස් මෙම අඳුරල සංප්‍රයුක්ත වලින් වඩා ස්ථායී වන්නේ කවුද? වඩා අස්ථායී වන්නේ කවුද? පිළිවෙලින් සකසන්න කිව්වොත් මෙහෙමනේ. ඔයා කල්පනා කරන්න. යකෝ ස්ථායී කියන්නේ බැඳීම රැකගන්නේ උන්. පවුලක් ස්ථායී කියන්නේ බැඳීම රැකගන්නේ උන්. පවුලක් අස්ථායී කියන්නේ බැඳීම කඩාගන්නේ උන්. පවුලක් ස්ථායී වෙනවා වගේ මුන් ස්ථායී වෙන්න නම් ආරෝපණ කොච්චරක් ආරෝපණ එක්ක අඩු වෙන්න ඕනි, එක්ක ව්‍යාප්තිය අඩු වෙන්න ඕනි, එක්ක ආරෝපණ රහිත වෙන්න ඕනි. එහෙම නැත්නම් වඩා විද්‍යුත් දැන් මතක් කරන්න සාකච්ඡාවේ ඉන්න හරිද? වඩා විද්‍යුත් ඍණයට ඍණාරෝපණ තියෙන්න ඕනි. ඒ කියන්නේ නොකිය කියන්නේ මොකද්ද? ආරෝපණ ව්‍යාප්තිය වැඩි වුණොත් අස්ථායී නේද? ආරෝපණ නැත්තම් ප්‍රශ්නයක් නැහැ.
ආරෝපණ තියෙනවා නම් සජාතිය දැන් ඔයා මේව මතක තියා කටපාඩම් කරන්න අවශ්‍ය නැහැ. ඔයා කල්පනා කරන්න මෙච්චර. ඔන්න බලන්න. මුං ස්ථායි වෙන්න එපා. ස්ථායි වෙනවා නම් ඔයා කල්පනා කරනවා හා ආරෝපණයක් තියෙනවනේ දැන් කොහොමද ආරෝපණයක් තියෙනවනේ. ඒ ආරෝපණය වඩා විද්‍යුත් ඍණ ගණන තියෙනවද? අනේ ඔව් දෙයියනේ. ඔක්සිජන් විද්‍යුත් ඍණ. එහෙනම් මේක ස්ථායි. හරිද? හරි. ඊට පස්සේ කියලා එකනේ. ඉතින් කොහොමත් ඒකම එකක් නෙමෙයි. හරිද? ඒකත් ස්ථායි. දැන් මේකට කැපිටල් A නම් මේකට කැපිටල් B නම් ඉතින් කිසි වෙනසක් වෙලා නැහැ. වෙනස් වෙලා තියෙන්නේ මෙතනද පිට පයිපන් මෙතනද පිට පයිපන් දැන් මෙතනට ඇවිල්ලා. හරිද? මෙතනද පිට ඍණ එක උඩට ගිහින්. ඔච්චර. හරිද? මේ ප්‍රශ්නයක් නැහැ. දැන් මේ කැපිටල් C කියමුකෝ. හරිද? මෙන්න මේ කැපිටල් C කියන එක න වඩා අස්ථායීම එකක්. දැන් මේකේ ආරෝපණ ව්‍යාප්තිය සෑහෙන්න වැඩි. මේ C කියන එක ආරෝපණ ව්‍යාප්තිය සෑහෙන්න වැඩි. එතකොට තමයි ඔයාලා අපේ සර් දුවන්නේ ස්ථායී වෙනවා කියන ආරෝපණ ව්‍යාප්තිය අඩුයි. හරිද? එහෙම නැත්නම් හිතන්න ඕන අප්පලා මේ ඍණ ආරෝපණ දෙකක් තියෙනවා. ධන ආරෝපණ එකක් තියෙනවා. වඩා විද්‍යුත් ඍණ වෙන ඔක්සිජන්ට මේක විද්‍යුත් ඍණ ආරෝපණය හම්බ වුණාට හරිද? විද්‍යුත් ඍණ ආරෝපණය හම්බ වුණාට තමයි මේ වැඩේ වැරදි. ඇයි? මේක ආරෝපණ ව්‍යාප්තිය හුඟක් වැඩි. දැන් ඔයා නිකමට හිතන්නකෝ යම් මූලද්‍රව්‍ය පරමාණු දෙකක් ඉන්නවා. ඒ මූලද්‍රව්‍ය පරමාණු දෙක අතර මොකක් හරි බන්ධන තියෙනවා කියලා හිතන්නකෝ. මූටක් ධනාව මූටක් ධනාව. ඔයා කටපාඩම් කරන්න අවශ්‍ය නැහැ. ඔයා හොඳටම දන්නවා ළමයි මේ ධන ආරෝපණ දෙක එක ළඟ ඉන්නකොට මුන් දෙන්න බැඳීම තියන් ඉඳීද? ඍණ ආරෝපණ දෙකක් තියෙනවා මුන් දෙන්න බැඳීම තියන් ඉඳී. නෑනේ. ඒක ඔයාට හිතෙනවනේ. ඉතින් ඔයාට හිතනවා යකෝ මුන් දෙන්න බැඳීම තියාගන්න නෑ කියන්නම අස්ථායිද ස්ථායි. බැඳීම තියාගන්න නෑ. අස්ථායි බැඳීම තියාගන්නවා ස්ථායි. සජාතිය ආරෝපණාවොත් ස්ථායිද අස්ථායි. සජාතියයි අස්ථායි විජාතියයි ස්ථායි. සජාතියයි අස්ථායි විජාතියයි විජාතිය නම් ස්ථායි. හරිද වැඩේ? හරි. දැන් අපි ඊළඟට අපි තව එකක් බලමු නිකන්. හරිද? මේක දීලා තියෙනවා තමයි තව එකක් මේ බලන්න. ඔය ඊළඟ පිටුවේ 28 වෙනි පිටුවේ හරිද? 28 වෙනි පිටුවේ හරිද? සංප්‍රයුක්ත ව්‍යුහය හරිද? අඳින්න දෙවෙනි ප්‍රශ්නේ හරිද? බලන්න ඒක කියනවා සල්ෆර් සාධන ඒක ඍණ අයනයක් සඳහා සල්ෆර් සාධන ඒක ඍණ ඇනයනයක්. ඇනයනයක් කියන්නේ මොකද්ද? ඇනෝඩයට යන අයනයක්. ඇනෝඩය ධන ආරෝපිතයි ඇනෝඩයට යන්නේ ඍණ ආරෝපණය. ඉතින් හත්වලාම කියනෝ නේද? සල්ෆර් සාධන ඒක ඍණ එකක් ඍණ අයනය. ඒ කියන්නේ මුගේ සමස්ත ආරෝපණයකද ඍණ එකයි. ඒ කියන්නේ මොනවා ආරෝපණ 60 70ක් තිබ්බත් මේක ඇතුලේ හරිද? 60 70ක් තිබ්බත් සමස්ත ආරෝපණ කීයක් වෙනවද? ඔක්කොම එකව කරන් ඍණ වෙන්න ඕන. ධනයි ඍණයි තියෙන්න පුළුවන් නේ ඒක ඇතුලේ. හැබැයි ඔක්කොම එකව කරාම ඍණ කීයක් වෙන්න ඕනද? එකයිනේ. තේරුණාද? එහෙනම් ඇනායන කියන දේ වලට බය වෙන්න එපා ඈ. අදාළ සැකිලි ව්‍යුහය පහත දක්වා ඇත. හරිද? අදාළ ඇනායනය සඳහා වන පහත සංප්‍රයුක්ත ව්‍යුහ අඳින්න. හරිද? ඒ වායේ සාපේක්ෂ ස්ථායීතාවය මතු කරන්නලු. හරිද? අපි අඳිමු. දැන් ඒගොල්ලෝ සැකිල්ල දීලා තියෙනවනේ. පුතේ සැකිල්ල දීලා තියෙනවා කියන්නේ මොනවද මතක් වෙන්න ඕන. සැකිල්ල දෙනවා කියන්නේ සැකිල්ල තියෙන සිග්මා බන්ධනද පයි බන්ධනද? දැන් මතක් කරන්න සාකච්ඡාවේ ඉන්නේ. දැන් මතක් කරන්න. ඔව් සිග්මා බන්ධන. එහෙනම් නොකිය කියන්නේ පයි බන්ධන ටික දාගන්න කියලා. මුලින්ම මොකද්ද කරන්නේ? මුලින්ම කරන්නේ ළමයි ඉතින් මේ සැකිල්ල අඳගන්න එපා. හරිද? මම සැකිල්ල අඳගන්න. ඔන්න ඔක්සිජන්. හරිද? එයා දීලා තියෙනවා. මෙන්න සල්ෆර්, මෙන්න ඔක්සිජන්, මෙන්න ඔක්සිජන්. හරි නේද? මෙන්න හයිඩ්‍රජන්. ඕමනේ දීලා තියෙන්නේ. ඒක ඍණායනයක් නේ. මට දීලා තියෙනවනේ සැකිල්ල. මම ඔක්කොටම කලින් ලුයිස් ව්‍යුහය අඳගන්න බෑ මේකේ. මොකක් හරි දීපික ලුයිස් ව්‍යුහය අඳගන්න බෑ. මම අඳිනවා. ඔන්න මධ්‍ය පරමාණුවක් හොයාගන්න දෙයක් නෑ. යන්ත්‍රය බලන්න කොච්චර කරත් මන්ත්‍රය වගේ යන්ත්‍රයෙන් එක තමයි ඔළුවටම කෙමිස්ට්‍රි දෙන්නේ. හරි. ඒතර මධ්‍ය පරමාණුවක් දීලා තියෙන්නේ. ඒගොල්ලෝ ඇනලා තියෙනවා ලුයිස් ව්‍යුහය. සැකිල්ල දීලා තියෙනවා. ඒ නිසා මධ්‍ය පරමාණු තෝරන්න දෙයක් නෑ. බන්ධන ගන්න දිනවා. බන්ධන අනිද්දී ඔයාලට කියනවා ඒක ඍණායනයක් නෙමේක. මේක ඒක ඍණායනයක් කියලා කියනවනේ. ඒ කියන්නේ ඍණාරෝපණයක් මේගොල්ලෝ මත තියෙන්න ඕනි. හරිද? කාගේ හරි මත ඍණාරෝපණයක් තියෙන්න ඕනි. එන ඍණාරෝපණය තියෙනවා හයිඩ්‍රජන් ගාවද සල්ෆර් ගාවද ඔක්සිජන් ගාවද. දැන් ඔයා දන්නවා මෙච්චර කාලයක් ලුයිස් ව්‍යුහය ඇඳලා බැටරිස් එකෙන් ඍණාරෝපණයක් තිබිච්ච ගමන් කවුරු හිටියත් ඍණාරෝපණය දෙන්නේ කාටද? කාටද දෙන්නේ? සාකච්ඡාව ඉන්න ඕනේ. කාටද දෙන්නේ? සල්ෆර්ට දෙන්නේ ඔක්සිජන්ට දෙන්නේ. එහෙනම් ඔයාලා ඉතින් කැමති ඔක්සිජන් කෙනෙක් ගන්න. හැබැයි කැමති කියලා මේ මැදින් එකක් ගන්න පුළුවන්ද? ගන්න බෑනේ. මේ ආකාරයෙන් දැන් බන්ධන දෙකක් තියෙනවනේ මූට කොහොමද දැන්? ඔක්සිජන්ට සාමාන්‍යයෙන් ආරෝපණයක් රහිතවට බන්ධන දෙකක් හදනවා. හරිද? ආරෝපණයක් එනවනම් ඒක ඍණාරෝපණයක් නම් ඔක්සිජන් ගාව දිනන බන්ධන එකයි. කොහොමද මේ මැදි වෙච්ච එකට බන්ධන දෙකක් නැහැ නේද? බන්ධන දෙකක් තියෙනවනේ කොහොමද? එහෙනම් මේ කෙලවර එකෙක්ට තමයි එන්න ඕනේ.
එහෙම එනවා කියලා ඔයාට කැමති නම් මෙයාට විනාරෝපණ දෙන්න පුළුවන්. ඔයාට කැමති නම් මෙයාට විනාරෝපණ දෙන්න පුළුවන්. ඒකනේ දැන් අපි සංප්‍රයුක්ත විරු කියලා කරන්නේ. අපි මම කැමති නිසා මම මෙයාට දෙනවා. හරිද? එයාට විනාරෝපණයක් දුන්නා මෙයාට එක සැරේ ඉලෙක්ට්‍රෝන යුගල් තුනක් තියෙනවා නේද? අෂ්ටකේ සම්පූර්ණ වෙන්න ඕන නිසා. යුගල් 4යි නම් යුගල් 4යි කාණ්ඩාංකයට සමාන ඉලෙක්ට්‍රෝන ගාන එකක් වැඩි වෙන නිසා විනාරෝපණයක් හම්බ වෙනවා. හරි නේද වැඩි? ඉතින් මෙයා විනාරෝපණයක් හදන්න නැති නිසා එයා ගාව බන්ධන දෙකයි එක සැරේ ඉලෙක්ට්‍රෝන දෙකයි. මධ්‍ය පරමාණු දැන් බලන්න එයාට 1 2 3යි 4යි. නේද? එයා වටේ බන්ධන 4ක් තියෙනවා. දැන් ඔයා හිතන්න පුළුවන් සල්ෆර් වටේ බන්ධන 6ක් තියෙන්න ඕනේ. එහෙම එකක් දැන් සල්ෆර්ගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා. හරිද? ඒ කියන්නේ තමයි දැන් මෙතන සල්ෆර් ගාව තියෙනවා ළමයි බන්ධන 1 2 3යි 4යි. එතකොට එයා දැන් මෙයාගේ අෂ්ටකයක් බලන්න දැන් ගන්නේ සල්ෆර්ගේ. එයාට දිනන කාණ්ඩාංකයට සමාන ඉලෙක්ට්‍රෝන ගන්න. හරිද? එතකොට කාණ්ඩාංකයට සමාන ඉලෙක්ට්‍රෝන ගන්න බලන්න කොහොමද? මේ බන්ධන වලින් එයාට අයිති 1 2 3 4. කාණ්ඩාංකය කීයද? 6යි. කාණ්ඩාංකය 6 වෙන්න නම් තව ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? යුගලක් තියෙනවා. ඒක දානවා මෙහෙම එක සැරේ ඉලෙක්ට්‍රෝන වලින්. හරි. අන්න ඒක බැලන්ස්. ඊට පස්සේ මේ කට්ටිය බැලන්ස් කරගෙන මෙතනට එනවා. තාම මේ ලූයිස් යු ගන්නේ. මෙයාට ඔක්සිජන් වටේ බන්ධන දෙකක් තියෙනවා. එක සැරේ ඉලෙක්ට්‍රෝන යුගලක් තිබ්බා. අන්න වැඩේ හරි. ඊට පස්සේ හයිඩ්‍රජන් එක තරම් නැහැ නිකන් ඉතින් හරි ඔන්න එක විවුව දැන් එක කියන්න පුළුවන් ඇයි ඔය මූඩ දැන් අපිට සැකිල්ල නැදින්න ඕනේ ඊළඟ ලූයිස් යු අදින්න ඕනේ සැකිල්ලනේ ලූයිස් යු නේ සම්ප්‍රයුක්ත විවුව අදිද්දි දැන් ඔයාලා කරන්න ඕනේ මෙච්චරයි අපේ සර් කිව්වේ සම්ප්‍රයුක්ත විවුව අදින්න නම් මම ඔයා හිතන දැන් ඔයාලේ මම මට්ටමේ වගේ ඉන්නේ කියලා දේ වායතන මම වගේ මට්ටමේ ඉන්නේ අපේ සර් කිව්වේ සම්ප්‍රයුක්ත විවුව අදිනවා නම් මුලින් සැකිල්ල අදපන් කියලානේ ඉතින් මේ සැකිල්ල අදිනවා මම ආයෙම ඔන්න ආයෙ මම සැකිල්ල අදිනවා හරිද ඔන්න සැකිල්ල ඇඳා හරිද ඔන්න සැකිල්ල ඇඳ මම හරි හොඳට බලාගෙන ඉන්න හරි ඔන්න සැකිල්ල ඇඳ මම මේ තියෙන සැකිල්ල ඊට පස්සේ ඔයාලට තියෙන මෙච්චරයි තමයි මේකේ තියෙන ෆයි බන්ධනයක් මෙන්න මේ ෆයි බන්ධනේ කැමති තැනකට දානවා කියලා ළමයි හයිඩ්‍රජන් ගාවට දාන්න පුළුවන්ද සංයුක්තාවයේ එකක් වෙන එකක් ගාවට වැඩිපුර ෆයි බන්ධන දාන්න බෑ සංයුක්තාවයේ දෙකක් වුණොත් තුනක් වුණොත් හතරක් වුණොත් පහක් වුණොත් හයක් වුණොත් අන්න වැඩිපුර ෆයි බන්ධන ගන්න පුළුවන් ඇයි සංයෝජනයේ වීමේ හැකියාව වැඩි ළමයි සංප්‍රයුක්ත ව්‍යුහයක් කියන්නේ මොකද්ද සැකිල්ල වෙනස් වෙන්න බෑ සැකිල්ල විදිහට නේද වෙනස් වෙන්නේ කවුද වෙනස් වෙනවා කියලා වෙනස් වෙන්නේ කවුද ෆයි බන්ධනය ගණනද තියෙන තැනද මතක් කරගන්න ගානද තියෙන තැනද ගානද තියෙන තැන විතරයි ගාන වෙනස් වෙනවද ඒ කියන්නේ තමයි ෆයි බන්ධන මේකෙත් එකයි නම් මේකේ දෙකක් දාන්න බෑ නේද තියෙන තැන වෙනස් කරන්න පුළුවන් හරිද හිටි ගමන් ළමයි සංප්‍රයුක්ත ව්‍යුහවලදී මෙන්න මේක හොඳට බලාගෙන ඉන්න හරිද ඊට පස්සේ දැන් මම මේක කියන්නේ කියලා දෙන්න දැන් මෙතන මුලින් තිබ්බ මෙතන ෆයි බන්ධනේ හරිද තව කෙනෙක් අහනවා ඉතින් බං ඔතනට ගහපු ෆයි බන්ධනේ මෙතනට ගහපන්කෝ පුළුවන් නේ ඔක්සිජන් ගාවට ෆයි බන්ධන ගන්න ඒක මෙතනට ගහුවා අන්න බැලන්ස් කරන් යන්න ඊට පස්සේ මෙතනට ගහගෙන යන්න පුළුවන් හරි නේද මෙන්න මෙයා ගාව ඍණාරෝපණය යනවා ඊට පස්සේ අන්න ඍණාරෝපණය යනවා හරි නේද ඇඳපු එක ළමයි ඇඳපු එක හරිද බලන්න කොහොමද සැකිල්ල සමානයි හරි ෆයි බන්ධනේ වෙනස් වුණා ගාන වැඩි වුණෙත් නැහැ ප්‍රශ්නයක් නැහැ හැබැයි ළමයි මම කිව්ව මතකද කාබන් නයිට්‍රජන් ඔක්සිජන් ෆ්ලෝරීන් ගෙනම් මැකුව ඒ කියන්නේ වෙනස් කරනකොට ෆයි බන්ධන ගාන අනිවාර්යයෙන්ම දැන් අපි හිතමු මේ අදාළ අණුවේ ෆයි බන්ධන ගාන 1 2 3ක් තිබ්බා කියලා ඒ තුනම තියෙන්න ඕන සල්ෆර් වගේ කට්ටියගේ හරිද ඔය ෆයි බන්ධනේ මැකුවායින් පස්සේ සමහර වෙලාවට අඳින්නම ඕනේ නැහැ සමහර වෙලාවට අඳින්නම අවශ්‍ය නැහැ ඒක අඳින්න නැතුව සම්ප්‍රයුක්ත ව්‍යුහ අඳින්න පුළුවන් හරිද එහෙම ගන්න පුළුවන්. දැන් හෙට මං කියලා දෙන්නම් ඒක ඇයි එහෙම වෙන්නේ කියලා. දැන් අදට මෙහෙම බලාගෙන යන්න. හොඳේ හෙට මං ඒක කියලා දෙන්නම්. කොහොමද වෙන්නේ කියලා. දැනට මේ මොකුත් හිතන්න යන්න එපා. දැනට අපි නිකන් හදගෙන යන්න. හරිද? හරි. දැනට මං කියලා දෙන්නම් මෙහෙම. හරිද? දැන් ඔයා මෙහෙම හිතන්නකෝ. දැන් ඔයා බලන්නකෝ මෙන්න මෙයා ගාව තියෙනවා. හරි මයිනස් ගාව තියෙනවා. මයිනස් ආරෝපණය මෙතන තියෙනවා. ප්‍රශ්නයක් නැහැ. කිසි වෙනසක් උන්නේ නැහැ. සැකිල්ල වෙනස් උනේත් නැහැ. හරිද? තව කෙනෙක්ට තර්ක කරන්න පුළුවන් නේද? තව කෙනෙක්ට තර්ක කරන්න පුළුවන්. ඔන්න තව රූපයක් මෙතන සල්ෆර් තියෙනවා. හරිද? තව කෙනෙක්ට අපිට කරන්න පුළුවන් මෙන්න මේක. දෙකක් යනදානේ. ඔයා ඒක මතක තියාගන්න. හරිද? දැන් තව කෙනෙක්ට අදින්න පුළුවන් මෙන්න සැකිල්ල. හරි? මෙන්න සැකිල්ල. තව කෙනෙක්ට හිතන්න පුළුවන් ළමයි. මුලින් තිබ්බ මෙතන ෆයි බන්ධනේ ඊට පස්සේ මෙතනට දැම්ම ෆයි බන්ධනේ. ඇයි බං මෙතනට දාපන්. පුළුවන්. පුළුවන් නෑ.
හරිද? දැන් මෙතන 1යි දැන් කලින් යන 2යි 2යි මේ තුන්වෙනි එක. හරිද? එතකොට ළමයි මම කරන්නේ මේ කෙලවරෙන් ඉඳන් දැන් මෙයා ගානේ පයි බන්ධනේ තියෙන්නේ. හරි මේ පයි බන්ධනේ තියෙන්නේ. හරිද? එතකොට මෙතනට එක සැරේ ඉලෙක්ට්‍රෝන දෙකක් ගන්න තුනක් ගන්න. ඇයි? මෙයා ගාව අෂ්ටකේ සම්පූර්ණ වෙනවා. හරිද? ඉලෙක්ට්‍රෝන යුගල හතරක් තියෙනවා. මෙයා ගානේ නාරෝපණයක්. මෙයා ගාවත් බන්ධන එකයි තියෙන්නේ. එතකොට අෂ්ටකේ සම්පූර්ණ සහ එක සැරේ ඉලෙක්ට්‍රෝන යුගල් තුනක් ගන්නවා. හරි? යුගල් තුනක් ගහලා යාටමයි ඉලෙක්ට්‍රෝන ගන්නවා. 1යි 2යි 3යි 4යි 5යි 6යි. මෙතන එකයි 7යි. කාණ්ඩාංගවල එකක් වැඩි කාර්ය නාමය. සල්ප වටේ බලුවාන් පස්සේ කාණ්ඩ 1යි 2යි 3යි 4යි. හරිද? 3යි 4යි 3යි 4යි. කාණ්ඩාංකය 6 ඒ නිසා 5යි 6ක් වෙන්න ඕනේ. 1යි 2යි 3යි 4යි 5යි 6යි. හරිනේ? හරි. ඊට පස්සේ මේ ඔක්සිජන් ගාවට අෂ්ටකය බලන්න ඕනි. ඇයි බන්ධන ගාලා යන්න අෂ්ටකය බලන්න ඕනි. අෂ්ටකය බලුවාන් පස්සේ 1යි 2යි 3යි ඊට පස්සේ 4ක් වෙන්න එකසර ඉලෙක්ට්‍රෝනයක් තියෙන්න ඕනේ. එයා වටේට එයාටමයි ඉලෙක්ට්‍රෝන 1යි 2යි 3යි 4යි 5යි. කාණ්ඩාංගවල එකක් අරන් නිසා එයා ගාව ධන ආරෝපණය. හයිඩ්‍රජන් ඉති කිසි වෙනසක් වෙන්නේ නැහැ. දැන් ඔයා රූප තුනක් යන්න කලින් අර මම දැන් පොඩ ගානින් ගන්න රූපේ ඒකේ වෙනසක් වෙන්නේ ළමයි මේ ඍණ ආරෝපණය මෙතන උඩට ගියපු විතරයිනේ. දැන් මේක විතරක් තිබ්බමු. හරිද? හතරක් අඳින්න කියනවනේ මෙතන. බන්ධන හතරක් අඳින්න කියනවා. දැන් සම්ප්‍රයුක්ත විව හතරක් අඳින්න කියනවා. දැන් මෙහෙම ඊතලේ ගහ ගන්නවා ඈ. හරිද? මට මෙතන ඊට වදින නිසා මම ඒක ගැහුවේ නෑ. හරිද? ඊට පස්සේ දැන් හතරවෙනි එක අඳින්න කොහොමද? මොනව කරත් සම්ප්‍රයුක්ත විවනේ අඳින්න ඕනේ. මොනව කරත් ළමයි සම්ප්‍රයුක්ත විවනේ අඳින්න ඕනේ. මම කරන්නේ ළමයි සැකිල්ල අඳින්න එපයි. මම ආය කල්පනා කරනවා සැකිල්ල දාගන්න. සැකිල්ල අඳිනවා මම ආය. හරිද? දැන් සම්ප්‍රයුක්ත විව තුනක් කරන්න තියෙනවා. මොන හතරවෙනි එක? ඔක්සිජන් තියෙනවා. සල්ෆර් තියෙනවා. ඔක්සිජන් තියෙනවා. ආය ඔක්සිජන් තියෙනවා. ආය හයිඩ්‍රජන් තියෙනවා. හරිද? කෙනෙකුට ළමයි දැන් අපි අර හඳපු හැම එකේම ළමයි මට දැන් කලින් එකේ මතක ඇති මෙතන ධනාරෝපණයක් තිබ්බා මෙතන මයිනස් තිබ්බනේ මම අර කලින් හඳපු. එතකොට බලන්න ඒක සම්ප්‍රයුක්ත ව්‍යුහයක්ද කියලා බලන්නේ කොහොමද? ඔව් සැකිල්ල සමානයි ඒකසර සෝරි මේ ෆයි බන්ධනත් එකයි තිබුණේ. හරිද? සම්පූර්ණ සමස්ත ආරෝපණය මෙතන ධන 1යි ඍණ 1යි එක වුණා බිඳුවයි තව ඍණ 1යි. හරි. ඍණ ආරෝපණයක් තමයි. හරිද? ඒක. එහෙනම් තව එකක් අඳින්න බැරිද ඇත්තටම? තව එකක් ඇත්තටම ළමයි දැන් ඔයාලා දන්නවා මේ ෆයි බන්ධනේ තවත් දාලා අඳින්න තැනක් නැහැ. ඒ ෆයි බන්ධනේ හයිඩ්‍රජන් ගාවට දාන්න බෑ. දැන් මුලින් තිබ්බේ මෙතන ඊට පස්සේ මෙතනට දැම්මා ඊට පස්සේ මෙතනට දැම්මා. තවත් දාන්න වෙනහක් නැහැ. වෙන කරන්න දෙයක්වත් නැහැ. දැන් වෙන කරන්න දෙයක්වත් නැහැ. වෙන කරන්න දෙයක් නැත්තම් මේ වෙන කරන්න දෙයක් නැහැ. කරන්න දෙයක් නැහැ. නැත්තම් කරන්න තියෙන එකම දේ හොරා වගේ ওই ෆයි බන්ධනේ නොදා ඉන්නේ. ඒ කියන්නේ වෙන කරන්න දෙයක් නැහැ නේ. හරිද? වෙන කරන්න දෙයක් දැන් ළමයි වෙන එකක් මොකක් හරි අඳින්න කොහොමද අඳින්නත් එපා. ඉතින් සැකිල්ල ඇඳා. දැන් සැකිල්ල ඇඳා මම සුවාට කල්පනා කරනවා හත්වලාමයි. මට දැන් වෙන කරන්න දෙයක් නැහැ. වෙන කරන්න දෙයක් නැතිකොට ඔය පයි බන්ධන මම හේතු හෙට පැහැදිලි කරන්නම්. හෙට වීඩියෝ එකෙන් පැහැදිලි කරන්නම්. හරිද? වෙන කරන්න දෙයක් නැහැ. මොකද්ද කරන්නේ? ඔව් මොකද්ද කරන්නේ? ඉතින් වෙන කරන්න දෙන්න ඔය පයි බන්ධනේ දාන්න එපා. හරිද? ඉතින් ඔය පයි බන්ධනේ දාන්න නැත්තම් මේ හැමෝටම පයි බන්ධනයක් එන්නේ නැහැ. ඉතින් බැලන්ස් කරන් යන්න. බලමු මොකද වෙන්නේ. හරිද? 1යි 2යි 3යි 4යි අෂ්ටකය කොහොමද මේගොල්ලන්ගේ අෂ්ටකය මේ සල්ෆර්ගේ සෝරි ඔක්සිජන්ගේ අෂ්ටකය හරියන්න ඕනේ. හරිද? ඇයි අෂ්ටකේ නීතියට අනුකූලව මේක අඳින්නේ. හරිද? එතකොට මෙයා මයිනස් වෙනවා. මෙයා ගාවත් ඉලෙක්ට්‍රෝන යුගල් තුනක් ගහලා අෂ්ටකය සම්පූර්ණ කරලා එයාත් මයිනස් වෙනවා. හරිද? මෙයා ගාවත් ඉන්නේ අෂ්ටකය සම්පූර්ණයි එයාත් මයිනස් වෙනවා. අවංකවම මයිනස් වෙන්නේ නැහැ. සෝරි ඈ. හරිද? මෙයා මයිනස් වෙන්නේ නැහැ. එයා හරි. අවංකවම ළමයි මේක ඒක ඍණ ආයනයක් වෙන්න නම් දැන් මෙයා ගාව ආරෝපණයක් නැහැනේ. මෙයා ගාවත් ආරෝපණයක් නැහැනේ. මෙයා ගාවනේ ආරෝපණ දෙකක් තියෙන්නේ. ඍණ දෙකක් නේ දැන් සමස්ත ආරෝපණය ඍණ කීයක් වෙන්න ඕනද? ඍණ එකක් වෙන්න නම් ධන කීයක් වෙන්න ඕනද? ඔව් ධන එකක් වෙන්න ඕනේ. ඒ ධන එක එන්නේ හයිඩ්‍රජන් ගාවට සල්ෆර් ගාවට. සල්ෆර් ගාවට ධන එකක් වෙන්න නම් ළමයි ධන එකක් එන්න කාණ්ඩාංකයට එකක් අඩු වෙන්න ඕන. කාණ්ඩාංකයට හරි ලේසි. හරිද? අර තිබිච්ච පරිබන්ධනය ගැව්වේ නෑ. හරිද? සමස්ත ආරෝපණය ක්‍රීඩ එකක් වෙන්න නම් මෙයා ගාව ධන ආරෝපණයක් තියෙන්න ඕනේ. ධන වෙන්න නම් මෙයා ගාව දැන් මේ බන්ධන වලින් 1යි 2යි 3ක් තියෙනවා. හරිද? කාණ්ඩාංකයට එකක් අඩු වෙන්න ඕන නිසා 4යි උන්න වෙන්න 5යි. වැඩි ඉවරයි. හරිද? එතකොට ප්‍රශ්නයක් නෑ නේද? ඇයි? මෙතන ධනාරෝපණය මෙතන ඍණාරෝපණය බිඳුවයි මෙතන ඍණ එක නිසා සම්පූර්ණ සමස්ත ආරෝපණය ඍණයක් වෙනවා. ඕක තමයි වෙන දේ. හරිනේ? පැහැදිලිනේ? එහෙනම් ඊළඟ වීඩියෝ එකේදී ඇයි මේ පරිබන්ධනේ මකන්නේ?
ඇයි මේ ෆයි බන්ධනේ නොදා ඉන්නේ හොරා වගේ නිකන් ඉන්නේ කියන එක කියලා දෙන්න සහ වැඩිපුර සම්ප්‍රයුක්තව කතා කරනවා. එතකොට සම්ප්‍රයුක්තව කතන්දරේ හරි. එතකොට ඊට පස්සේ ඊළඟ next week එකේදී ප්‍රශ්න සාකච්ඡා කරනවා. බ්‍රහස්පතින්දා අනිවාර්යෙන් ප්‍රශ්න සාකච්ඡාවක් කරනවා. එතකොට ප්‍රශ්න සාකච්ඡාව හොඳට බලන්න. එතනදී වැඩිපුර බන්ධන වලින් මේ ලුයිස් යූ ඇඳීම තමයි කතා කරන්නේ. පැහැදිලිද? හරිද? එහෙනම් ඔබට ආයුෂ බොහෝ වේවා. හොඳට මතක තියාගන්න මන්ත්‍රය වගේ මතුවන්නේ යන්ත්‍රේ ඔයගොල්ලන්ට.